සුණාන්ත කියලා මාතෘකාව වශයෙන් කළුවා. මම මේ මාතෘකා කලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියප්ත ශාසනයේ කොටස් තුනකට බෙදෙනවා. සූත්‍ර, විනය, අභිධර්ම කියලා. එයින් සූත්‍ර පිටකේ ගත්තාම ප්‍රධාන සංගී කොටස් පහකට බෙදෙනවා. තීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. මේ සංයුත්ත නිකායේ වර්තමාන පහසුව සඳහා කාණ්ඩ 6කට ජයන්ති ක්‍රමයේදී නිර්මාණය කළා තියෙනවා. 1 2 3 4 5 1 5 2. ඒ පස්වෙනි පොතේ පළවෙනි කාණ්ඩේ පස්වෙනි 5 1 පොතේ සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය තමයි මොනවද? සූත්‍රයෙන් තමයි මේ සූත්‍ර පාඨයේ මාතෘකාව වශයෙන් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානංචෝ භික්ඛවේ දේශසාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා තං සුනාත කතමංච භික්ඛවේ සතිපට්ඨාන. මහණනි සතිපට්ඨානය කියලා කියන්නේ කුමක්ද? ඉද භික්ඛවේ හොඳ වචනයක්. ඉද කියන වචනේ මේ සතිපට්ඨානය ඕන තැනක ඕන කෙනෙකුට මේ ශාසනයෙන් බැහැර කෙනෙකුට වඩන්න පුළුවන්. නමුත් ඉද කියන වචනයෙන් කියනවා ඉමස්මින් ධම්මේ ඉමස්මින් විනේ ඉමස්මින් ධම්ම විනේ. මේ ධර්මයේ මේ විනේ මේ ධර්ම විනේ කියන එක කියන ඉද කියන්නේ මෙහි මේ ශාසනය. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ මහණතෙම. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි ආමන්ත්‍රණය කරන මෙහි මහණතෙම. කියන්නේ මේක කියන්නේ ශාසනයේ හාමුදුරුවන්ට. නැත්නම් මහණතෙම කියන එකෙන් අදහස් කරන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි සිව්වන පිරිසම. නමුත් ආමන්ත්‍රණය පහසුට ළඟම ඉන්න පිරිස ආමන්ත්‍රණය කරනවා. අපි දැන් මේ ළඟම ඉන්නවා මෙතන මහත්ය සූර්ය මහත්ය ඔබතුමා දැන් මෙහෙම විදර්ශනා කොට යුතුයි කියලා මම කිව්වොත් මම යාට විතරක් නෙමෙයි කියන්නේ. යා අරමුණු කරගෙන මේ සමස්තයකට ඔක්කොම ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරගෙන භික්ඛු කියන වචනේ සමස්තයක්ම බෞද්ධයන්ට කිව්වේ. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආත්තාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුමනස්සා. මේ ශාසනයේ මහණතෙම කයෙහි කයානෝ බලමින් වාසය කරනවා. මනා නුවණැතුව කෙලස් තවන වීර්යයෙන් යුක්ත වූ සිහියකින් කයේ කයානෝ බලමින් වාසය කරනවා නම් මේ ශාසනයේ මහණතම මනා නුවණකින් යුක්තව කෙලස් තවන මනා නුවණින් ආසීයෙන් කෙලස් තවන වීර්යයතුව වාසය කරනවා නම් සිත අනුව ධර්මයේ අනුව කෙලස් තවන වැරැතු මනා නුවණින් යුක්ත වූ සිහියකින් යුක්තව වාසය කරේ නම් මේ පෙන්වන මොකද්ද? කාය වේදනා චිත්ත ධර්ම කෙරෙහි කෙලස් තවන වැරැතු මනා නුවණින් යුක්ත වූ සිහියකින් වාසය කරන ටිකට කියනවා මොකද්ද? සතිපට්ඨාන. මේ ටිකේ වාසය කරන ක්‍රමට විහෙරති කියන්නේ යැපෙනවා වාසය කරනවා පැමිණෙනවා. විහෙර කියන්නේ වාසය කරන විහෙරති කියන්නේ හොඳට මතක තබා ගන්න. ටිකක් වෙලා කරන ගන්න විහෙරතිය හොඳට මතක ගන්න. මේ අර්ථම ඔක්කොම කියලා දෙන්න. වාසය කරන එක. කාය වේදනා චිත්ත ධම්ම සමස්තයම පුද්ගලයා වර්ණය කරන ධර්මතා මෙහි වාසය කරනවා නම් මෙන්න මේකට කියනවා සතිපට්ඨානය.
හරිද? ඉදං උච්චති භික්ඛවේ සතිපට්ඨාන. ඕගොල්ලෝ මේ සූත්‍රය බලන්න. කතමාච භික්ඛවේ සතිපට්ඨාන භාවනා. මහණේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? ඉද භික්ඛවේ භික්ඛු මෙහි මහණෙනි මෙහි මහණතෙම සමුදය ධම්මානුපස්සීව කායස්මෙන් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං වය ධම්මානුපස්සී කායස්මෙන් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං සමුදය වය ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං වේදනාසු වේදනානුපස්සී චිත්තානුපස්සී ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සීව සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්මානුපස්සීව කයේ ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරනවා නම් වේදනාවන්හි සිතානුව ධර්මය අනුව බලමින් වාසය කරනවා නම් මෙන්න මේ කයේ ඇතිවීම අනුව නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරන එකට කියන මොකද්ද? සතිපට්ඨාන භාවනාව. කතමාච භික්ඛවේ සතිපට්ඨාන භාවනා ගාමනේ පටිපදා. මහන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව සතිපට්ඨානේ වඩන මාර්ගය මොකක්ද? ආය මේ වාරි වට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. අයං උච්චති භික්ඛවේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාති. එතකොට දැන් නිවන් දකින්න කෙනා සමස්තයක්ම බෞද්ධය. මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ නානත්වය දුරු කළ එකත් එකට මෙන්න මේ ටික ඉගෙන ගත්තා නම් ඇති. බණ කියන හැමෝම බණ අහන හැමෝම භාවනා කරන හැමෝම සිහිය පිහිටවන්නේ කොහොමද? නැත්තම් සිහිය පිහිටවන තැනට තමයි සිහිය පිහිටවන ආකාරය තමයි සතිපට්ඨානය කියලා කිව්වේ. සිහිය පිහිටුවාගෙන කරන දෙයට තමයි සතිපට්ඨාන භාවනාව කිව්වේ. සිහිය පිහිටුවාගෙන මෙහෙම කරන්නේ මොකටද කියන එකට තමයි ප්‍රතිපදාව කියලා කිව්වේ. මෙන්න මේකටයි කරන්නේ. මෙහෙම යන්නයි කරන්නේ. උපමාවක් කළොත් ඔබ ඉන්න තැන ඉඳලා ඊටම දුර බැහැර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අත්‍යවශ්‍ය තැනකට ඔබට යන්න වන්නේ නම් ඔබට යන්න වාහනයක් ක්‍රමයක් නැත්තම් ඔබට යන්න බෑ. ඔබට යන්න වාහනයක් තියෙනවා, ඒ වාහනේ පදවන්න හෝ ක්‍රියා කරන්න හෝ ඔබ දන්නේ නැත්තම් ඒත් ඔබට යන්න බෑ. ඔබට වාහනයක තියෙනවා, ඔබ ඒක පදවන්නත් දන්නවා, නමුත් අවශ්‍ය තැනට යන පාර දන්නේ නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒක ඔබ දන්නේ නැහැ. ඔබ ඉන්න තැන ඉඳලා ඔබට අවශ්‍යම කටයුත්ත තියෙන තැනට යන්න අවශ්‍ය කරුණු තුනක් අවශ්‍යයි. මොකක්ද? ගමන් කරන්න යාත්‍රාවක් අවශ්‍යයි. ඒක ක්‍රියා කරන දැනුම අවශ්‍යයි. ඒක ක්‍රියා කරගෙන යන්නේ මොන පාරද කියන දැනුම අවශ්‍යයි. එහෙම නේද? ඒ මාවෙන් ඔබට යන්න අවශ්‍ය වුණාම
වාහනයක් නැත්තම් ගමන් කරන්න දෙයක් නැත්තම් යන්න බෑ වගේ ඔබේ සිහිය පිහිටවන්න තැනක් නැත්තම් ඔබට කරන්න බෑ. වාහනයකට ද්‍රව්‍යයකට ගමන් කරන්න උපකාරක ධර්මයකට සතෙක් පිට හරි මොකක් හරි යන ක්‍රමයට යන ද්‍රව්‍යයට වාහනයට උපමා කළේ සිහිය පිහිටවන තැනට. ඔබ ඒක ක්‍රියා කරන්න දන්නේ නැහැ. ඒත් යන්න බෑ. නමුත් ඔබ ක්‍රියා කරන්න දන්නවා වගේ ඔබ ප්‍රත්‍යක් නම් ප්‍රත්‍ය පදවන්න දන්නවා. අස්සෙක් නම් අස්සය ගමනය කරගෙන යන්න දන්නවා වගේ. ඔබේ සතිපට්ඨානයේ වඩන හැටි භාවනා කරන හැටි දන්නේ නැත්නම් ඔබට බෑ. ඔබ භාවනා කරන හැටි දැනගන්න ඕනේ. ඒ දෙකම ඔබට පුළුවන් වුණත් වාහනකුත් තියෙනවා ඒක පදවන්නත් ගන්නවා. නමුත් ඔබ ගමන් මඟ දන්නේ නැත්නම් ඒත් ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ සිහිය පිහිටවන්නත් දන්නවා. සිහිය පිහිටවගෙන මෙනෙහි කරන්නත් දන්නවා. හැබැයි සිහිය පිහිටවගෙන මෙනෙහි කර යන්න ඕන කොතෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. යන ගමන් මඟ දන්නේ නැහැ. ඒක ඔබට හරියන්නේ නැහැ. ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබේ කැමැත්ත සම්පූර්ණ වෙන්නේ. ජරා මරණ සංඛ්‍යාත මෙතර ඉඳලා සසර ඉඳලා අජරාමර සංඛ්‍යාත එතරට නිවනට නුවරවල් දෙකක්. මේ සඳහා යා යුතුයි ගමනක්. ඒ සඳහා තියෙනවා මාවත අවශ්‍යයි වාහනයක් අවශ්‍යයි ක්‍රියා කරන දැනුම. ඒ ටික සම්පූර්ණ නොවුනොත් සම්පූර්ණ නොකළොත් ඔබ කවදාවත් මෙතනින් එතරට යන්නේ නැහැ. ඒතරින් ඔබ මෙතනින් එතරට ගෙන්න ගන්න. ඒ නිසා මේක අවශ්‍යම අවශ්‍යයි. එයින් සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මාර්ගය. මුලින්ම සතිපට්ඨානය මතක් කළා. සතිපට්ඨාන භාවනාව මතක් කළා. ආනාපාන ප්‍රතිපදාව මතක් කළා. යම් ආයුධයක් උපකරණයක් සුද්ධ පවිත්‍ර කරන්න ගලවනකොට මුලින්ම ගලවපු කැලල තමයි හයි කරනකොට අන්තිමටම හයි කරන්නේ. ඒ වගේ මුලින්ම මාත්‍රකා කරපු දේ තමයි අර්ථ වශයෙන් එනකොට අන්තිමටම අර්ථවත් වෙලා තියෙන්නේ. සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදා. ඔබ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනාව ඉගෙන ගත්තාම සතිපට්ඨානය සිහිය පිහිටවන තැන සතිපට්ඨානය ගැන දැනුම ඔබට ඔබ සතිපට්ඨානය ගැන එතනින් මාතෘකා කළා මේ දෙක දැනගෙන කෙරවලට ආවහම ඒක තමයි අන්තිමටම ගලවපු කැලල තමයි ඉස්සෙල්ලා හයි කරන්නේ. ඉස්සෙල්ලාම ගලවපු කැලල අන්තිමටම හයි වගේ න්‍යායයි. ඔබට මේ අන්තිමට මාත්‍රිකා කළ දේ තමයි ඉස්සර වෙලාම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ. ඒක තේරුම් ගත්තාම ඊගාවට භාවනාව ඊට පස්සේ සිහිය පිටවන්න. කොයි ටික ඔබට නිවැරදි වුණොත් ඔබ කැලේකට ගිය කිසිම කෙනෙක් නැති මිනිසුන්ගේ හුලංගවත් ඇදිලා නැගෙන කැලේක ගියා ඔබ ආශ්‍රයක්ෂය කරන තනියම ඔබට හැකියි. මේ දැනුම සම්පූර්ණ බව. මේ ක්‍රමයේ ඉගෙනගෙන සමස්තයක්ම ලෝකය ඉගෙන ගන්නේ නම් මුළු ලෝකෙම එකම යායක් වේ බුද්ධ ශාසනය. හොල්ලන්නවත් බැරි කාටවත්. දුක නිවා ගන්න කැමැති දහස් ගණන් අන්‍ය ආගමික පිරිස්නේ ශාසනයට ඒ අය විසින් කියයි ඒ අයගේ අනිත් අයට එහෙම කියන්න එපා මේ ශාසනයට මේක රැක ගන්න කියලා ඒ අය අතරින් ඒ අයගේම දර්ශන වලට බලපෑම් කරන අය දෙහිදී අවශ්‍ය නැහැ ගහගෙනගෙන මේක රකින්න
සමස්තයක්ම බෞද්ධයන්ට මතක් කරන්නේ මේ ටික ගැන ගන්න. අන්තිමටම ගලවපු කෑල්ල ඉස්සෙල්ලා හයි කරන්න වෙනවා වගේ. දැන් මට ඒ නිසා වෙනවා උඹට ඉස්සෙල්ලාම සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරන්න. මොකද්ද සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාව? ආයමේ වාරියෝ අට්ඨංගිකෝ මාර්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨිය ඇති තැන ඊතුරු අංග හත ඊට අනුගතවම උපදිනවා. ඊතුරු අංග හත ඊට අනුගතවම උපදිනවා. සම්මා දිට්ඨිය පැහැදිලි කරගත යුතුයි. ඒකයි හදවත. බුදු දහමේ හදවත. හදවත නෙමෙයි මුළු දහමම. යම් රයක තථාගතයන් වහන්සේ සර්වඥතා ඥානයටපත් වුණාද යම් දවසක අනුපක්ෂේස පරිනිර්වාණ ධාතුන් පිළිබඳව පවදාලද ඒ අතරතුර යමක් දේශනා කළා නම් පැවසුවා නම් විභජනය කළා නම් නොගඹුරු කළා නම් ප්‍රකාශ කළා නම් ඒ අර්ථයේ සම්මාදිට්ඨිය මම ඒක මතක් කරනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. මේ හතර පිළිබඳ අවශ්‍ය දැනුම ඉස්සෙල්ලාම සම්පාදනය කරගත්ත කෙනා ඊගාවට දැනගත යුතුයි සතිපට්ඨාන. මේකෙම උත්තරේ එනවා සතිපට්ඨාන භාවනාව කරන්න මෙහෙමයි කියලා. සතිපට්ඨාන භාවනා කරන එකෙන් උත්තරේ එනවා මම 100 පිසි යුක්ති මෙතෙන්ටයි කියන එක. එකට එකක් සම්බන්ධයි මුතු යලක් වගේ. කිසිදු වෙනසක් නෑ. මම ඒක මනක් කල්පිත අදහසින් ඇදහි මාත්‍රයකින් විතරක් නතර නොකොට නුවණක් තියන කෙනාට මේ දැන් මේ ඇස් පිට ඉදිරියට පෙනෙන විදියට ජීවිතේ මම පේනවා. ඒ හින්දා හොඳින්ම අහන්න ඕනේ. හැබැයි ගැඹුරුයි. හැමදාම මතක් කරනවා අපි නොගැඹුරු නිසා නිසක ධර්මයේ ගැඹුරු නිසා නෙවෙයි. අපි බොහෝ ප්‍රඥයෝ නම් තීක්ෂණ නම් චූටි වචනටත් දැනගෙන පෙනී මාත්‍රයේ ගැලීම් ගෙතින් ඇති කරගෙන අති දීර්ඝ සංසාරක මෙහෙම ඉන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම ධෛර්යයක් යොදන්න වෙනවා මේ කාරණාව පැහැදිලි කරගන්න. මුළු ජීවිතේම විය පැහැදම් කරගත්තත් කමක් නැහැ. මේ කාරණාව පැහැදිලි කර ගැනීම සඳහා එපමණකින්ම ඔබේ උත්සාහිත සසර අවසන්. ඒ දේශනාව අවසානයේදී කාරණාව තේරුම් ඔබට කිව හැකි ස්වඛාතු භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ මේක මනා ප්‍රදේශනා කළ තියෙනවා කියලා. එහෙම කියන්න තියෙන හයිය ඒ දේශනාව හරිනම් දේශනාව සුදේශිත නම් නියම බුද්ධ භාෂිතයක් නම් ඒක හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. අහන කෙනාට නෑ බෑ කියන්න බැරි විදියට තමන්ගේ ඇත්ත පෙන්නලා තියෙනවා. ඔබ ඊයේ දවසේදී දවල්ට මෙන්න මේවා නේද ආහාර වේලට ගත්තේ කියලා කිව්වොත් මම කියන්නේ බොරුද ඇත්තද කියලා ඔබට පේනවා. ඔබේ අස්පනා පිට වූ දෙයක් නිසා. මනාකොටම හාමුදුරුවෝ මේක කිව්වනේ කියලා ඕගලන්ට ඒකම සාක්ෂි වී ඕගොල්ලෝ කෙරේ දකින හින්දා. බැරි වෙලා මං කියපු එක වැරදි නම් ඕගලන්ට මනාකොටම ඔප්පුවේ දුර්භාෂිතයක් මේ හාමුදුරුවෝ කිව්වේ කියලා.
අදහන්න දෙයක් නෙමෙයි විශ්වාසයෙන් අර අවුරුද්දට කණාමුක්ටි ගහන්න ඇස් දෙක බැඳගෙන වැදුනොත් හරි කියන තැනකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. නියම බුදුදහම අහුවොත් තමන්ගේ ජීවිතේම කෙනෙක්ට මම ඉස්සෙල්ලා හිතුවේ දුක්ඛේ ඥානෙ දුක්ඛ සමුදය ඥානෙ දුක්ඛ නිරෝධ ඥානෙ දුක්ඛ නිරෝධකාමී ප්‍රතිපදා ඥානය කිසිම පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඉන්න තැන ඉන්න ටික කෙටියෙන් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං උච්චති වික්ඛවේ නිච්ඡාදිට්ඨි කියපු ටික පැහැදිලි කරලා ඉන්නවා. එතකොට මේක ලේසි තේරුම් ගන්න. දුක්ඛේ අපේ දර්ශනය මේ ඇහැට පෙනෙන කනට ඇහෙන ආයතනට වන සම්බන්ධ වන ලෝක ධාතුව තුළ ලෝක ධාතුව තුළ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩ මිල මුදල් තියෙනවා. දුක තමන් ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් තමන්ගේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් ඔබට දුක එනවා. අද මං කියන දේ වැරදි නම් මට කියන්න. මේ සාත්‍තර එතකොට වැරදි. අද ඔබට ඔබේ අම්මා තාත්තා දුව පුතා මැරුණොත් ලෙඩ වුණොත් මහලු වුණොත් දුක. ඔබ ලෙඩ වුණොත් මහලු වෙනවා නම් මැරෙනවා නම් ඔබට දුක එනවා. ඔබේ ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන රන්ටදී මුතුමැණික් වටිනා කියන වස්තු තියෙන ඒව නැති වුණොත් විනාශ වුණොත් ඔබට දුක එනවා. ඔබ දුක දකින්නේ මට දුක ආවේ දරුවා මැරිච්ච නිසායි, දරුවා ලෙඩ වෙච්ච නිසායි, අම්මා මැරිච්ච නිසායි, තාත්තා මැරිච්ච නිසායි, තාත්තා ලෙඩ වෙච්ච නිසායි, තාත්තා මහලු වෙච්ච නිසායි මට දුක ආවේ කියලායි ඔබලා දකින්නේ. මේ ලෝකයයි දකින්නේ. දුකේ නිරෝධයත් ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? දරුවා මැරෙන්නේ නැත්තම්, දරුවා ලෙඩ වෙන්නේ නැත්තම්, දරුවා මහලු වෙන්නේ නැත්තම්, අම්මා මැරෙන්නේ නැත්තම්, අම්මා ලෙඩ වෙන්නේ නැත්තම්, අම්මා මහලු වෙන්නේ නැත්තම්, මම මැරෙන්නේ නැත්තම්, මම ලෙඩ වෙන්නේ නැත්තම්, මම මහලු වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ඔබ දුකක් දකිනවා, දුකට හේතුවක් දකිනවා, දුකේ නිරෝධියක් දකිනවා. ඔබ දුකේ නිරෝධියට කැමති නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකුත් පුරනවා. දරුවෝ ලෙඩ නොවි බලා ගන්න හදනවා ඔබේ දුකෙන් බේරෙන්න. ඔබට දුකෙන් මිදෙන්න, දුක නැතුව ඉන්නේ දරුවා ලෙඩ නොවුනොත් නේ. දරුවා ලෙඩ වුණොත් ඔබට දුක එනවා නම් ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා ලෙඩ නොවෙන්න ඕනේ. ඔබ අවුව වැස්ස පින්න වෙහෙසන බල රැකිරක්ෂා කරලා දරුවා ලෙඩ නොවෙන්න රැක බලා ගන්න වෙහෙසනවා. ඒ දරුවා ආදරේ ඔබේ දුක්ඛ නිරෝධයට ඔබ කැමති නිසා. දරුවා මැරුණොත් ඔබට දුක එනවා. ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා නොමරෙන්න ඕනේ. අවුව වැස්ස පින්න සීත උෂ්ණයෙන් මැසි මදුරු අවු සුළං වලින් පීඩා විඳින්න ඔබ යමක් හොයලා දරුවා ආරක්ෂා කරගන්නව නොමරෙන්න නොදී ඔබේ එතෙන්ද තියෙන ආදරේ ඔබේ දුකේ නිරෝධයට ඔබ එච්චර කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා. අම්මා තාත්තා මරුණොත් ලෙඩ වුණොත් මහලු ඔබට දුක එන නිසා ඔබ රැක ගන්න හදනවා. ඔබේ කයට ඔබ ගොඩක් ආසයි ආදරේ ඒක නැති වුණොත් ඔබට දුක එනවා. ඔබේ නිදුක් බව සඳහා ඔබ මේ කය ආරක්ෂා කරගන්න. මේ කය ඔබ නෙමෙයි, ඔබේ නිදුක් බවට උපකරණයක්. ඔබේ නිදුක් බව සඳහා ඒක රැකගන්න ඔබ ගොඩාක් වෙහෙසෙනවා. සීත වැස් අවුව පින්න සීත වැස්ස මැසි මදුරු අවුසලන් පීඩා විඳින්න ඔබ වෙහෙසෙන්නේ.
ඔබේ නිදුක් බව සඳහායි කියන ඔබ පිළිගන්නවද? ඔන්න ඔය දර්ශනයට දුක ඔය විදිහට දැකලා දුක ඇති වෙන විදිහ ඔය විදිහට දැකලා දුකේ නිරෝධය ඔය විදිහට දැකලා දුක නැති කරන ප්‍රතිපදාව ඔය විදිහට දකින්න දර්ශනයට කියන මිච්ඡා දිට්ඨි දැකීම වැරදි. දැකීම වැරදි වුණාම හඳුනා ගන්න ලක්ෂණයක් තියෙනවා සංකප්පිය මිච්ඡා. දැන් හැම වෙලාවෙම කාම සංකප්ප. ඊයේ හදන්නේ කොහොමද, රස්සාවට යන්නේ කොහොමද, මුදල් හොයන්නේ කොහොමද? මොකද දර්ශනයේ තියෙන මේවා කැඩෙන්න බින්දෙන්න නැති වෙන ජීවත් කරගන්නනේ. ඒව ජීවත් කරගන්න මුදල් හොයන හැටි, මුදල් හම්බ කරන හැටි, ගෙවල් හදන හැටි, රස්සාවල් හදන හැටි මිච්ඡා සංකප්ප, කාම සංකප්පයේ ඔබ තුල ඉදීම ඉපදිලා ඇති. ඔබ ප්‍රියමනාප දෙයට ඔබට යමක් නැසීම නිසා ඔබට දුක එනවා. ඒ දේ නැසෙන්න විනාශ වෙන්න යනකොට ඔබට ව්‍යාපාද හිංසා කල්පනා උපදී. ඔබේ මනස තුල පෝෂණය වෙලා ඇති ওই දර්ශනයේ තියෙන කෙනාට ඉවේම කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප. ඔබේ සිත, ඔබේ දෘෂ්ටියත්, ඔබේ සිතත් ඔබඳුයි ලෝකයාගේ. මේ ලෝකයාගේ මේ ශාසනයේ දර්ශනයේ නෙවෙයි. එයා යම් සිහියක් යොදයි නම්, යම් උත්සාහයක් යොදයි නම්, යම් සිතේ එකඟකමක් යොදයි නම් තමන්ට දුක එන්නේ නැති විදිහට ඒව රැක ගන්න විදිහටයි හැම උත්සාහයක්ම යොදලා තියෙන්නේ. හැම වෙලාවෙම සිහිය පවත්වලා තියෙන ගෙදර හදන්න, දරුවා හදන්න, උගන්නන්න, එතන ලෙඩ හැදෙන්නේ නැති වෙන්නේ මේ රැක ගන්න. ඔබේ ප්‍රතිපදාව. අපි පුද්ගලයෙක්, අපි සත්වයෙක් කියලා හිතුවට අපේ ජීවිතයට කැටි කළ නම් කළ හැකි මිච්ඡා අංග 8 කියලා. සත්‍ය පුද්ගලයෙක් මේ ලෝකෙකින් ධර්මතා. යම් තැනක එක්ක සම්මාංගාට, යම් තැනක මිච්ඡාංගාට. අද ඔබේ ජීවිතය කියලා කියන්නේ උදේ කිව්වොත් කරදී මම දන්නේ ලෝකයාගේ ජීවිතය කියලා කියන්නේ මිච්ඡාංගාටට නම. මිච්ඡාංග 8 ලක්ෂණය තමයි හඳුනගන්න ලේසි දෘෂ්ටිය මිච්ඡානම් සංකප්පේ වැරදිලා ඇති. වැරදියට දැකලා වැරදියට හිතන කෙනාගේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, දිවි පැවැත්ම වැරදියටයි උපකාර වෙලා තින්නේ. වැරදියට තමයි ඒ ටික පිළිතුලා තියෙන්නේ. එයාගේ යම් උත්සාහයක් තියෙනවා නම්, සිහියක් තියෙනවා නම්, වීර්යයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ඒ ටික මිච්ඡා. දිට්ඨිය මිච්ඡා වෙනකොට ඊතුරු අංග 7ට අනුගතව වැරදියට හිතලා, වැරදියට කියලා, වැරදියට කරලා, වැරදි විදිහට ජීවත් වෙලා ඒ සඳහා සිහියක් යොදවලා කියන කරුණ ටිකේ ප්‍රතිඵලය අද ඔබව මේ විදිහට ජීවත් කරවලා ඇති. මේ අංග 8 කියලා කිව්වේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. වැරදියට දැකලා වැරදි විදිහට හිතපු ඔබේ සිත. ඒ සිතට අනුව ඔබ කය වචන දෙක හසුරුවමින් ජීවත් වෙන ක්‍රමයට තමයි වාචා කම්මන්ත ආජීව කියලා කිව්වේ. යම් විදිහකට දැකලා යම් විදිහකට හිතමින් ඒ විදිහට වචනය හසුරුවමින් කය හසුරුවමින් ජීවත් වෙනවා. ඒ සඳහා උත්සාහවත් උපකාරක වෙලා තියෙනවා සිහියයි උත්සාහයයි එකඟකම. අර ටික ඔබේ ජීවිතේ, ඔබේ හිත කය වචනේ. ඔබේ හිත කය වචනේ වැරදියට දැකලා හිත කය වචනය කියන තුන්දරේ ඒ වැරදි පැවැත්මට සිහිය උත්සාහය ඉදලා තියෙනවා. ඔබ අද ජීවත් වෙන ඔබේ ජීවිතයට නම, ওই ජීවත් කරන ක්‍රමයට නමක් මිච්ඡා ප්‍රතිපදා කියලා මිසක ඔබ මිච්ඡා ප්‍රතිපදාව දන්නව නෙමෙයි. තව මේ අපි හොඳ කෙනෙක් ඉන්නව වෙනම, එයා මිච්ඡා අංගයට කියන ප්‍රතිපදාව දන්නවා. එහෙම එකක් නෙමෙයි. ඔබ අද ජීවත් වෙන මේ ක්‍රමයට නමක් මොකද්ද? මිච්ඡා ප්‍රතිපදා. ඒක සමස්තයක්ම ලෝක ධාතුවටම අයිති අංගය. කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා, තුන් භවයේම පැවැත්ම මිච්ඡා ප්‍රතිපදා. ඔන්න ඔය විදිහට වැරදියට දැකලා වැරදියට හිතලා
ඒ දර්ශනයට කය වචන දෙක උදව් කරගෙන සිහිය උත්සාහය උදව් කරගෙන ඉන්න ලෝකයටයි සම්මා ප්‍රතිපදා කියලා එකක් පෙන්වන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා දිට්ඨි වගේ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය සම්මා දිට්ඨි. ඔබ ලෝකයට මුළු ප්‍රතිපදාම වර්ධින තැනට ඉලක්ක උනේ දුකමනේ, දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මගමනේ. සම්මා ප්‍රතිපදාවේ ආරම්භයත් ඉලක්කයත් ඒකමයි. මොකද්ද? දුකමයි, දුකේ ඇතිවීමයි නැතිවීමයි නැති කරන මග. ඔච්චරයි වෙනස. අර දැකපු එක විදිහටම ඔබ දැන් දැක්ක යුතුයි මෙහෙම. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ කාම ප්‍රතිපදාය ඥානං. ඒ ටික දැක්ක පමණකින් ඔබ භාවනා ගාමිනී ප්‍රතිපදා භාවනා කරනවා කියන ගමම් මග උපන්න වෙනවා. නිවන් දකින්න අවශ්‍යම අවශ්‍යයි. ඒ ටික නොදැන තම මතක් කළේ නැහැ. භාවනා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව නොදන්නා කිසිදු කෙනෙක් කිසිදු කලක නිවන් ආශ්‍රයක්ෂය කරගන්නේ නැහැ. මේක විස්තර කරන්න ඉස්සෙල්ලා අවධාරණයෙන් විශ්වාසයෙන් ප්‍රත්‍යක්ෂ භාවයෙන් මතක් කරනවා එක දෙයක්. කිසිදු භාවනා ක්‍රමයකින් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. භාවනා ක්‍රමතියේ භාවනා ක්‍රමයට හිත වැඩි ආවර්ණීය ධර්ම දුරු වෙයි ධ්‍යානතෝන්න ලැබේ ආශ්‍රයක්ෂය වෙන්නේ. මේ ලෝකේ ආශ්‍රයක්ෂය කරගන්න භාවනා කරනවා. මොකද ආශ්‍රයක්ෂය වෙන්නේ. භාවනා කරන ලෝකේ අපි කියමු කෙනෙක් හිත පැත්තෙන් භාවනා කරයි. මොනවා හරි දෙයක් මතක් වෙනකොට හෝ සිහි වුණොත් මේක අපේ සිතේනේ උපන්නේ සිතුවිල්ලක් නේ ධම්ම සංඥාවක් නේ චිත්තජ රූපයක් නේ මනෝ සම්පස්සේ නිසා හටගත් එකක් මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙන එකක් මේක විතර්කයක් නේ කියලා හිත පැත්ත භාවනා කරයි. තව කෙනෙක් රූපේ පැත්තට නැඹුරු වෙලා මේ රූපය කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට මිදුළු කුණප කොටස් ටිකක් තියෙන්නේ පටවියාපෝ තේජෝ වායු සතර මහා ධාතුයි කන බොන ආහාර නිසා මේ රූපය ඇති වෙනවා ආහාර නැති වෙනවා නේද කියලා ඔබ රූපෙ පැත්ත විදර්ශනා කරයි. ඔබ නාම පැත්ත බැලු විදර්ශනා කළත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ රූප පැත්ත විදර්ශනා කළොත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ නාම රූප දෙකම කලින් කලට මාරු බැලුවොත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ. මේ මුළු ලෝකෙම කරන්නේ ආශ්‍රයක්ෂයට ඔය ටික විතරයි. ඔය දෙක විතරයි. ඒට එහා ක්‍රමයක් තියෙනවා. මේ ලෝක ධාතුවේ ඉන්නවනම් කෙනෙක් පෙන්වන්න කියන්නේ. උහින්තර අපේ මාතෘකාව බලන්න දැන් අද කළ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගන්න ප්‍රතිපදා. දැන් ඔය කියපු ටික විදර්ශනා කරනවා කියපු ටික අයිති මොකද? සතිපට්ඨාන භාවනාවට. සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සතිපට්ඨාන භාවනාව. කය කෙරෙහි හිත තබාගෙන කය ඇතිවීම නැතිවීම බලනකොට සතිපට්ඨානයට හිත තබල සතිපට්ඨාන භාවනාව කරනවා කියන ටික විතරයි නේද තියෙන්නේ ඒකේ. තියනෝද සතිපට්ඨාන භාවනා ගාමනේ ප්‍රතිපදාවේ? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියනෝද ඒක? ඔය කරන එකේ එහෙනම් මම කියන එක තේරෙනවද? හිතට යමක් සිහි වෙන මම මේ කියන දේ ගොඩාක් තීක්ෂණයි, ගොඩාක් සූක්ෂමයි. පොතට මතක තබා ගන්න. මට සිහි වුණා අම්මා. අම්මා කියන එක සිතුවිල්ලක් නේ. මගේ සිතේනේ ඇති වෙන්නේ. අම්මා කියන අදහසින් යුක්ත සිතක් ඉපදිලා මේ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා. නාම රූප නැති වෙනකොටම නැති වෙනවා කියලා මම සිත විදර්ශනා කළොත්
සිත හඳුනාගත්ත උන්න චිත්තානුපස්සනාව සිතේ ඇතිවීම නැතිවීම බැලුවා සතිපට්ඨාන භාවනාව මිසක ප්‍රතිපදාවේකේ රූපයට හිත තිබුවා මේ රූපේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොක්නේ දත්තම් මස්නහරයට ඇට මෙදිය කුණ කොටස් ටික කන බොන ආහාර නිසා රූපය ඇති වෙනවා ආහාර නැති වෙනවා කය කෙරේ හිත තබු එක මගේ සතිපට්ඨානේ ඇතිවීම නැතිවීම බලකේක සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදාව තියේද ඒකේ දැන් මාත්‍රිකා තුනක් තිබන්නේ ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය නෑ ඒ නිසා මතක් කරනවා නාම ධර්ම විදර්ශනා කියුවත් රූප ධර්ම විදර්ශනා කියුවත් නාම රූප දෙක විදර්ශනා කියුවත් ආශ්‍රය වෙන්නේ සම්මා දිට්ඨියට මොකද මතක තබා ගන්න ඕනේ සම්මා දිට්ඨි සහ විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරෝධ වෙනවා අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ අන්න ආශ්‍රව සංඛාර කෙනෙකුට ආශ්‍රවයිති අවිද්‍යාව නැතිව සංස්කාර නැති වෙනවා කින ධර්මතාවයක් තියෙනවා ඒ නිසා එහෙනම් අවශ්‍යමයි අපිට සමාධිත්‍ය දැන් හිමින් එක උපමාවෙන් සම්මාදිට්ඨිය ගැන වගේ මම පැහැදිලි කරනවා. හවස්වලේ මම සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ නැහැ ආපහු. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව විතරයි පැහැදිලි කරන්නේ. නමුත් මේ දේශනා එකින් එකට සම්බන්ධතාවය අවශ්‍යම බව මතක තියාගත යුතුයි. සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව විතරක් කළාට හස්රච්චි වෙන්නේ නැහැ කියන එක. සම්මාදිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ පටිච්චසමුප්පාදය. ඔය ටික තියෙනවා. අපි දැන් ඉස්සෙල්ලා ලෝක ගැන කතා කළානේ, වැරද්ද ගැන කතා කළා. දැන් දුක්ඛේ ඥානං කියන එක දුක්ඛ ගැන නුවණ ඇති වෙනවා. මොකද්ද දුක්ඛ ගැන නුවණ? පින්වතුනි මේ හැම වචනයකම වචන ඇතුලේ අර්ථ දෙබිලා තියෙනවා. ඒකයි මේ අපිට ගිලිහිලා තියෙන්නේ. ඒ අර්ථය ගන්න එළියට ගන්න බැරි කම නෙවෙයි මම කතාහැරලා තියෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. යම් කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා තේරුනොත් ඒකට කියනවා මොකද්ද? දුක්ඛේ ඥානය කියලා. දුක්ඛ සමුදය ඥානය කියන්නේ මොකද්ද? යම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියෙනනම් ඒ ඡන්ද රාගයයි ඒ තණ්හා උපාදානයයි දුකට හේතුව කියලා තේට තේරෙන්න ඕනේ. දුක්ඛ නිරෝධයක් තියෙනනම් මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියෙනනම් ඒ ඡන්ද රාගය නැති වුණොත් නැති කළොත් මේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා කියන නෝනක් කියනවා. ඒ සඳහා මෙහිම කට යුතුයි කියන අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න ඒ අවබෝධයට ආශ්‍රයක් වෙන්නේ ඒ අවබෝධයයි ඔබ මේ සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව අරගෙන යන්නේ. ඒ අවබෝධය ඔබට වරදින්නේ කොහේවත්. ඔබට ලොකු අවබෝධයක් ඇතුවයි මේ නුවණාව ඔබ සතිපට්ඨාන වඩන්න සිහිය පිහිටුවලා භාවනා කළේ ලොකු අර්ථයක් ඇතුව. ලොකු දැක්මක් ඇතුවයි. මම ඒක එක උපමා වලින් පැහැදිලි කරනවා. මෙන්න මේ ටික ඊටාම තීක්ෂණ වහන්න සූක්ෂම වහන්න. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු අර්ථය හරි ගැඹුරුයි, හරි ශ්‍රේෂ්ඨයි. මොනවට දුක් ගෙවීම පිණිස පවතිනවා. ඔබේ අස්පනා පිට දුක් ගෙවීමට පත් වෙන දර්ශනයක් නේ.
කල්ප ගණන් යන්නේ. මම ඔබට නිදසුන් දෙමින් උපමාවට හොඳට හිත තබන්න උපමාව පෙන්නලා උපමාව ඇතුලේ විදර්ශනා කරන හැටි පෙන්නනවා. ඊගාවට උපමාවක් දීලා ඒ උපමානුසාරයෙන් විදර්ශනා කරන හැටි උගන්වනවා. මෙහෙම කළා ඔබට උපමේය මම අල්ලලා දෙන්නම්. පළවෙනි උපමාව. පිදුරු ටිකකුයි කිමිකල් ටිකකුයි තවත් දේවල් ගන්නවා නැති මගේ දැනුමටවත් ඕවා වගේ දේවල් ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන කඩදාසි හදනවා. ඒ වගේ කඩදාසියක තින්ත දියසායන් වලින් ඇඳපු චිත්‍ර කොලයක් පාරක තිබුණා. පුංචි දරුවෙකුත් අපිත් දෙගොල්ලම මේ කඩදාසි කොලේ දැක්කොත් දෙන්නටම ඇහැට මේ පෙනෙන රූප සටහන එකයි සමානයි පෙනෙනවා. තේරෙනවද මම කියන ටික? පෙනෙනවා. දෙන්නටම සමානයි. ඒ ඇහැට පෙනෙන තැන රූපේ අන්තර්ගතය මම මතක් කළේ පිදුරු කිමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. ඒක වර්ණ ගන්නවල හැඩ ගන්නවල තියෙන ඔය විදිහට තින්ත වලින්. ඔය කුලී දකින්නකොට පොඩි ළමයාගේ අපේ මනස සමානයි පෙනීම එකක්. මේ රූපේ දකින්නකොටම අපිට ඇති වෙනවා රුපියල් 5000 කියන සංඥාව. නමුත් පොඩි ළමයට එහෙම දැක්කට ඇති වෙන අදහසක් නැති නිසා මේකේ කුලේ පැත්තට වටිනාකමක් එයාගේ දෙන්නේ නැහැ. හිතේ අදහසක් ඇති නොවන නිසා. අර කුලේ පෙනීම පොඩි ළමයටත් මට දෙන්නටම සමානයි. හැබැයි කුලේ දකින්නකොට 5000 කියන හැඟීම දැන් ඇවිල්ලා තියෙන කාගාවද කියන එක අපිට ඔප්පු වෙලා පේන්නේ මම පොඩි ළමයාටයි අපිටයි පෙනීම සමානයි කියලා කිව්වේ. පෙනීම සමාන නම් දැනුම අසමාන වෙලා නේද? පොඩි ළමයාගේ දැනගැනිල්ල සාමාන්‍යයි. අපි දැනගත්තේ රුපියල් 5000ක් කියලා දැනගන්න. 5000 කියලා දැනගන්නකොටම ඔය ටික තුල වටිනාකමක් අපේ තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. ආයෝන සංඛාරා කියලා කියන්නේ 5000 කියන එක අරඹය මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. හාල් ගත්ත හැකි, පොල් ගත්ත හැකි, බඩු මුට්ටු ගත්ත හැකි, සෙල්ලම් බඩු ඔරලෝසු කාර් බස් ගත්ත හැකි, ඕන තැනක ගිහැකි කියලා මේකෙන් මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා 5000ක් කියන ගතියට ආයෝහණය කළා තියෙනවා. 5000 කියනකොට වටිනාකමනුත් වටිනාකම 5000නුත් වෙන් කරන්න බෑ. තේරුණාද කීපයක? මෙන්න මේකට කියනවා දැන් මේ 5000ක් කියලා වටිනාකම දැනෙන ගතියට කාම උපාදානය කියලා කියන්නේ. තමන්ගේ මනසේ තියෙන කැමැත්ත කාම උපාදානය 5000 කියන නම කැමැත්තෙනුත් කැමැත්ත 5000නුත් වෙන් කරන්න බෑ. මුලින් තිබ්බේ කඩදාසිය දකිනකොට 5000 කියන වටිනාකමත් එක්ක සිහි වෙන ගතියට කිව්වොත් උපාදානය කියලා. තේරවාද? තේරුණා. මේ දැන් කෙනා දකින්න ඕනේ තමන් තුළ. දැන් මේ රූපේ දකින්නකොට 5000 කියන වටිනාකමින් යුක්ත ගතිය තමන් තුල නේද උපදින්නේ කියලා ඔබ කවදාවත් ඉගෙනගෙන නැහැ. ඔබට උගන්වලා නැහැ. ඔබට හඳුන්වලා නැහැ. මේ කෙලෙස් කියන ගති ටික සිත පිළිබඳ වූවක් කියන එක ඔබ දැනගෙන නැහැ. උගන්වලා නැහැ. ඒ අවිද්‍යාව නිසා ඔබට මේ කෙලෙස් ටිකෙන් සංස්කාරණයක් හදනවා. නැත්තම් මේ කෙලෙස් ටික ඇති වෙන්න උපකාර වෙච්ච කඩදාසිය පැත්තට මේ කෙලෙස් ටික ඔබ ඔක්කොම පදිනවා.
ඔබේ මේ වටිනාකමට මං කිව්වා උපාදානය කියලා. උපාදානය ඇති වෙන්න හේතු වෙච්ච රූපස්කන්ධයට ඔබ උපාදානය බැඳාම ඔබගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික ඔබට දුකක් වෙනවා. අර කඩදාසිය ඉස්සෙල්ලාම තිබ්බ කඩදාසියට කියන්නේ මොකද්ද? කඩදාසියක් ස්කන්ධ. ඒ ටික නිසා ඔබ තුලයි වටිනාකම නැත්තම් පොහොසත්කම උපාදානය කියන එක ආවේ. හැබැයි 5000යි වටිනාකමයි දෙකට එකට තියෙන්නේ. 5000 වටිනාකම් 5000න් දෙන් කරන්න බෑ. ඒක හිතේ. දැන් පොඩි ළමයාට වටිනාකම නැතුනේ 5000ක් නොවන නිසා 5000ක් නොවනේ නොවටිනා නිසා නේ. කොලේ විතරයි. අපිට 5000 කියන වටිනාකම එනකොට උපාදානේ ඔබේ උපාදානේ යම් රූපස්කන්ධයක් මත පතිත කළොත් ඒක ඔබට රූප උපාදාන ස්කන්ධය. ඔබේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක කියලා ඔබට කියනවා. දැන් ඒ කඩදාසිය ඔබ 5000ක් කියලා දකිනකොට ඒ පැත්ත ඒ කඩදාසිය ඔබට වටි. දැන් මේ කඩදාසි කැල්ල ඔබට ගොඩාක් වටි. ඒක පිටුරු පෙනෙන්නේ නැහැ, කිමිකල් පෙනෙන්නේ නැහැ, තින්ත පෙනෙන්නේ නැහැ. ඔබට ඒක වටිනවා. ඒ කඩදාසි කැල්ල ඉරුණොත් ඔබට දුකේ. කඩදාසි කැල්ල උදුරගත්තොත් ඔබට දුකේ. කඩදාසි කැල්ල නැති වුණොත් ඔබට දුකේ. ඒ කඩදාසි පිටිනොත් ඔබට දුකේ. ඔබ දන්නා දුකට හේතුව මොකද්ද? මගේ පංච උපාදානස්කන්ධ දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුක. ඔබට හොඳට පැහැදිලි. උපාදානස්කන්ධ දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික දුක. පාරේ තියෙන කුල කෑලි ඇහිඳ ගැහිඳ මළු වලට දදා යන අයට කඩදාසි කුල ඇහිඳ යන අයට පිස්සු කියනවනේ. ඔය වගේ කුල කෑලි දිගටම තිබුණොත් කට්ටිය පෙනේ ඇහිඳ මළු වලට පුරව යන හැටි බලන්න. සබ්බේ උම්මත්තක පුතජනා කියලා කිව්වේ මානසික වටිනාකම භෞතික ලෝකයට ආදේශ කළ කඩදාසිය ඇහිඳ හැදින තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ උපමාවක් මම කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට මෙහි තියෙන උපාදානස්කන්ධයක් දකින්න එපා. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක. ඔබට දැන් මේ කඩදාසි කෑල්ලේ ඉරුණොත් මුලින්ම කඩදාසිය පොඩි ළමයාටත් මාටත් දෙන්නටම එකයි. ඒකට කිව්වා ස්කන්ධ. ඒ කඩදාසිය දකිනකොටම වටිනාකම ඇති උනේ කොහෙද කොතනද? තමන්ගේ මනස. හැබැයි 5000න් වටිනාකමෙන් 5000ක් වෙන් කරන්න බෑ නේද? බෑ. වටිනාකම ඇති වෙන්න හේතු වෙච්ච කඩදාසියට තමන්ගේ මනසේ තියෙන වටිනාකම බැඳහම කල්යාණ මිත්‍ර ඇසුරක් තිබුණේ නැහැ. සත්පුරුෂ ඇසුරක් තිබුණේ නැහැ. ස්කන්ධ වලට ඔබේ උපාදානයේ පතිත කළ දුක එනවා කියලා උගන්වන්න. උපාදාන වශයෙන් කිසිවක් ඒ නිසා ගන්න එපා. ඔබට දුක ඒ කියන උගන්වන්න කෙනෙක් හිටියේ නෑ අපිට. ඒ හින්දා උපාදානය ඇති වුණා. ඇති වෙච්ච උපාදානය යම් ස්කන්ධයක රූපස්කන්ධයක බැසගත්තා නම් අපිට මනසේ තියෙන වටිනාකම දැන් ඔක්කොම පෙනෙන්නේ කොහෙන්ද? අර කඩදාසියේ. මගේ වටිනාකම මගේ උපාදානයේ යෙදුණු ස්කන්ධ දුක ලෝකයේ දැක්කේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සල්ලි මිල මුදල් නැති වෙච්ච නිසානේ දුක එන්නේ. ආර්ය ශ්‍රාවකයා දකින්නේ සල්ලි නැති වෙච්ච නිසා නෙමෙයි දුක. උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටිකයි දුක. කඩදාසියට තමන්ගේ වටිනාකම දැසගත්ත නිසයි නේද කඩදාසිය. දැන් මේ කඩදාසිය ඉරුණොත් ඔබට දුක එනවද නැද්ද? පිච්චුනොත් දුක එනවද නැද්ද? හිතන්න පිදුරු වලින් කිමිකල් ටිකකින් හැදුණු කොලයක දියසායන් ටික ඇඳි කඩදාසියක් ඉරෙන කොටත් හිත රිදෙනවා නම් මගේ. කඩදාසියක් පිච්චුනහම නැති වුනහම දුක එනවා නම් මගේ දුකට මේ ලෝකේ ඉරෙනකමද හේතුව
එහෙනම් ඔබට කවදාවත් දුකෙන් මිදෙන්න බැහැනේ. ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වුණත් වැඩක් නැහැ නේ. පෙන්වන්න බැහැනේ. එහෙනම් මේ දුකේ නිවීම. පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපමාව. ඒ නිසා ඔබට වෙනවා මේ උපාදානස්කන්ධයට හේතුව මේ කොඩදාසි පොලේ නැති වෙනකොට ඉරෙනකොට කැඩෙනකොට ඔබට දුක එනවා නම් ප්‍රිය විපයෝග දුක්ඛයක් ඔබට එයි. දුකට හේතුව දකින්නවා පෙන්නනවා උපාදානය 5000ක් කියලා මනසේ තියෙන තණ්හාව වටිනාකම මේ කඩදාසිට බැටක හේතුවයි. මේ රූපේ දකින්නකොට තමන්ගේ මනසේ තියෙන 5000 කියන වටිනාකම මේ රූපෙට ඔබ නොතබුවොත් ඔය රූපේ කැඩෙනකොට දිනකට ඔබට දුක එන්නේ නැහැ. රූපේ කැඩෙනකොට දිනකට ඔබට දුක එන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඔය 5000 කඩදාසියන කඩදාසිය 5000න් ප්‍රේම කරන්නේ. 5000 කියන්නේ නිමිත්තට තණ්හාවට. කඩදාසිය කියලා කිව්වේ භෞතික නිර්මාණයට. ඒ නිසා කුලයේ ඇස් ඉදිරි පිටට එනකොට ඔබ දැන් දෙපැත්තකින් දෙකක් කට යුතුයි. පිදුරු කිමිකල් ටිකක් නිසා හැදුණු කඩදාසියක දිය සායන් වලින් ඇති චිත්‍රයක් නේද තියෙන්නේ කියලා ඔබ මෙනෙහි කරනවා. කඩදාසියට හිත තබපු එක ඔබගේ සිහිය පිහිටුවීම කය කෙරෙහි වගේ. ඒක ඇති වෙච්ච හැටි බලන එක සතිපට්ඨාන භාවනාව වගේ. පිදුරු කිමිකල් කෙමිකල් ටිකක් නිසා දිය සායන් නිසා නේද මේ කඩදාසිය හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඇයි ඔබ ඔය බලන ක්‍රමයට නෙමෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ ඔබට. ඇයි ඔබ එහෙම බලන්නේ? එහෙම බලන්න බැරි වුණොත් ඕක දකින්නකොට 5000 කියන වටිනාකම මගේ මනසේ ඇති වෙලා මේ රූපේ 5000ක් වල මාව දුක ගෙනත් දෙනව නේද කියන අවබෝධයක් තියෙයි. මෙහෙම බලනකොට 5000 කියන මගේ මනසේ අලුතෙන් වටිනාකමක් උපදින්නේ නැහැ. උපන්න වටිනාකමක් තියෙනවා ටික ටික ගෙවෙනවා නේද? නූපං ආශ්‍රව නූපදින උපං ආශ්‍රව ගෙවෙනවා කියන අවබෝධයක් ඔබට තියෙයි. ඒ හින්දා ඔබ කොහොම බලන්නේ? එහෙම ඔය කය පැත්තෙන් බලුවොත්. එහෙම නැත්නම් ඔබ හිත පැත්තෙන් බලුවොත්. රුපියල් 5000 කියනක සිහි වෙනකොට මේ රුපියල් 5000 කියනක සිහි වුණේ මගේ මනසේ නේද සිතේ නේද? 5000 කියන එක සිතුවිල්ලක් අදහසක් සිතේ පහළ වෙන විතර්ක මාත්‍රයක් නේද කියලා ඔබ බලනවා. ඔය චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට හිත දාබල. ඔබ ඔය බලන එකට නෙමෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ බලන්නේ ඇයි කියන එකට. මම මෙහෙම බලාගන්න බැරි වුණොත් පිදුරු කිමිකල් ටිකකින් නිර්මාණය වෙච්ච කඩදාසියක තියෙන තින්ත ටිකකින් හැදුණු කඩදාසියක් මට වටිනාකමින් පෙන්නලා කඩදාසිය ඉදිච්ච දවසම දුක ගෙනත් දෙයි නේද? ඒ නිසා මම මෙහෙම බලනකොට මගේ මේ වටිනාකම කඩදාසියට රැඳෙන්නේ නැහැ. එතකොට මට කඩදාසිය කරනොත් දුක එන්නේ නැහැ. කියන අවබෝධය නිසා දුක්ඛ නිරෝධයට ඇති අවබෝධය නිසා ඔබ මනස පිළිබඳව කියලා මේක හඳුනාගන්නේ. ඔබ රූපේ හඳුනන්නේ වටිනාකමින් යුත් මනස නෝපදින්න වටිනාකමින් යුත් මනස හඳුනගන්නේ භෞතික වස්තු වටිනා කරගන්න. මේ ටික මෙහෙම කරන්නේ ඇයි? ඔබ පංච උපාදානස්කන්ධ මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුකක් කියලා දකින නිසා. තේරුණාද මම කියපේක මාව? ඒක ওই දර්ශනයටයි භාවනා ගාමිනී ප්‍රතිපදා කියන්නේ. ඒ වගේ හොඳට අහන්න මේ දර්ශනයේ සෙපවින්ම ඔබ දුකින් එතර කරනවා. ඔබට තේරෙයි ස්වඛාතෝ භගවතා ධම්මෝ කියලා ඔබ කළොත් ඒක නම් කියන්නේ මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. කඩදාසි කිමිකල් ටිකක් නිසා දී සායන් වලින් නිර්මිත කොලයකට මම උපමා කළේ. ඒ වගේ ඔබේ ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මස් ආහාරයට ඇතුළු කුණු කොටස් ටිකක් මත පිළිටු වර්ණ සටහනක් ඔබේ ඇස් ඉදිරි පිටට
අර රූපේනකොට 5000 කියන නම වටිනාකමකින් යුක්ත ඔබේ මනස තුල උපදිනවා වගේ මේ මගේ දරුවා මගේ පුතා කියලා ඉතාමත් වටිනාකමින් යුක්ත නිමිත්තක් ඔබේ මනස තුල උපදී රූපේ දකිනකොට මනස තුල සීතේ දරුසෙනෙහස ආදරය කියන හැඟීම් කැටිවිච්ච තණ්හාව කැටිවිච්ච නිමිත්ත සතර මහා ධාතු රූපේ කනබුන ආහාරයෙන් හැදුණු ඒ රූපේ දකිනකොට දරුවා කියන ආදරය සිනහස ඇති නිමිත්තක් තියෙනවා. ඒ රූපයම මගේ ඇස් ඉදිරි පිටටත් වෙන කෙනෙකුගේ ඇස් ඉදිරි පිටටත් දෙන්නට මෙන්නේ එක විදිහට සමානව පෙනෙනවා. අනිත් කෙනාට ඒ රූපේ මගේ දරුවා කියලා ආදරෙන් පෙනෙන්නේ නැත්නම් පෙනීම සමානයි. පෙනීම සමානවට මගේ දරුවා කියලා ආදරේ සෙනෙහස කියනකම යාට හිතෙන්නේ නැත්නම් එයාට මට පෙනෙන දෙයකයි. නමුත් දරුවා කියන හැඟීමෙන් වටිනාකමින් දරුවා කියන හැඟීමත් වෙන් කරන්න බෑ. ගතිය මගේ හිතේ යෙදෙන්නේ. දරුවා කියලා වටිනාකමින් යුක්ත නිමිත්තටයි බුදුහාමුදුරු තණ්හාව කිව්වේ. තණ්හාව කියනකොට දරුවා කියනකම තණ්හාව දෙක කරන්න බෑ. ඒ දරුවා කියන වටිනාකම තමයි මගේ උපාදානේ තණ්හා උපාදානේ කියලා කියන්නේ. ඒ මගේ උපාදානේ යම් ස්කන්ධයක් මත පතිත වෙයි නම් මම දරුවා කියන අදහසින් රූපයක් දිහා බැලුවොත් ඒ රූපේ මට දැන් පෙනෙන්නේ දරුවා වගේ. දැන් ඒ රූපේ දිරන බවත් මට දුක, රූපේ ලෙඩ වෙන බවත් දුක, රූපේ නැසෙන බවත් දුක. එයා දන්නවා මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුක. උපාදානස්කන්ධ දුක. දරුවා මරිච්ච හින්දා නෙමෙයි මේ දුක උපාදානයේ නිසයි දුක. උපාදානස්කන්ධ දුක. ඒක පෙන්වන්නේ අපිට පෙවුනනේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කීපේ 5000 උපමා වෙන්නේ නේද? 5000 වගේ තමයි මනසේ තියෙන දරුවා කියන අදහස. පිටුරු කිමිකල් වලින් නිර්මිත කඩදාසිය තේරුම් කියන්නේ. පිටුරු කිමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. වටිනාකම යෙදුණු 5000 මනසේ. හොඳ අදහසක් වෙනවා බුදුරජාණන් වහන්සේ වචනවල අර්ථ තේරුම් ගන්න. උපාදානය කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ දැඩිව ගන්නවා කියලා. අපි ඉගෙනගෙන තියන්නේ හැම. ඒ කියන්නේ මේ තියෙන දේ මම දැඩිව ගන්නවා කියලා. ඒකෙන් අර්ථ පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් උපාදානය කියන එකට නියම ලක්ෂණය මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙලෙස් ටික නම් කරන ස්වභාව වලින්. මෝහ අවිජ්ජා. අවිද්‍යාවේ ලක්ෂණය මොකක්ද? මෝහ ස්වභාවය. ආයෝහන සංඛාර සංස්කාරයේ ප්‍රධාන ලක්ෂණය රැස් කරන ගතිය. නිකාන්ති තණ්හා තණ්හාවේ ප්‍රධාන ලක්ෂණය මොකද? සතුටු වෙන ගතිය. උපගමන උපාදානයේ ප්‍රධාන ලක්ෂණය මොකද? උපගමන එළඹීම. ඔබේ මනසෙන් රූපේ කරා ඔබ යම් තැනකට යම් රූපයකට ඔබ එළඹෙයි නම් උපාදාන වශයෙන් රූපේ ගන්නවා. රූපේ උපාදාන කරගන්නවා කියලා මෙහාට නෙමෙයි. තමන්ගේ මනස පැත්තේ නම් උපාදානිය තියෙන්නේ. ඔබනේ උපාදාන වශයෙන් රූපයට එළඹෙන්නේ. කඩදාසිය දකිනකොට 5000 කියන ගතිය ඕගොල්ලන්ගේ මනසේ නම් ඇති උනේ. දැන් උපගමන ස්වභාවයයි දෝෂේ. මේ 5000 කියන ගතිය නැවත රූපේ පැත්තට යන එකනේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ. රූපය නිසා Taman තුල ඇති වුණාට කියලා නෑ රූපේ 5000ක් කියලා. රූපේ දකින්නකොට කෙනාට එක දේවල් හිතෙන්න පුළුවන්. නමුත් එක දේවල් හිතෙන විදිහට රූපේ බලන්න ගත්තාම රූපේ වෙන්නේ එක දේ විදිහට. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ සාසනට වෙලා තින්නේ අද ඒක. ඉතින් මේ රූපේ දකින්නකොට දරුවා කියන අදහස උපාදානයේ ඇති වෙන. ඒක කෙලින්ම නෙමෙයි තව වැඩ තියෙනවා. නමුත් කෙටි කරලා ගත්තා.
දරුවා කියන අදහස නිමිත්ත ඇති වෙනවා. ඒකට කියනවා මොකද්ද? උපාදාන. ඒ උපාදානය ඔබේ උපාදානය යම් ස්කන්ධයක් මත පතිත කළොත් උපාදානස්කන්ධ දුක්ඛ. උපාදාන ස්කන්ධය දුකක්. ඔබේ උපාදාන වශයෙන් ගත්තා වූ ඔබේ උපාදානයේ පතිත වූ ස්කන්ධ ටික දුකයි කියලායි ආර්ය ශ්‍රාවකේ දකින්නේ මිසක මිනිහෙක් ඉන්නවා මරුණට දුකයි, මිනිහා ලෙඩ වුණාම දුකයි, මිනිහා මේ මහලු වෙච්ච නිසා දුකයි, සත්වයා ලෙඩ වෙච්ච මහලු වෙච්ච නිසා දුකයි කියලා නෙමෙයි යා දකින්නේ. උපාදානස්කන්ධ දුක්ඛ. තමන්ගේ උපාදාන යම් රූපයක් මත පතිත වුණොත් ඒ රූපේ සවිඥානික වේවා අවිඥානික වේවා සචේතනික වේවා අචේතනික වේවා දුක එනවාම. උපාදානස්කන්ධ දුක්ඛ කිව්වොත් ඒකට සවිඥානික වෙන්න ඕනේ නැහැ. ඔබේ ගෙදර ගහක් හරි තියෙනම් ඔබ කැමති නම් ඒ ගහට ඔබට දුක එනවා. එතකොට ගහ කියන එක කැමැත්තෙනුත් කැමැත්ත කියන එකට ගහිනුත් වෙන් කරන්න බෑ. ඔබ ඉස්සරහට එන්නේ සතර මහා ධාතු වර්ණ සටහන. ඒක දකින්න ගහ කියන අදහස එන්නේ. ගහ කියන අදහසිනේ මේ සතර මහා ධාතු උපාදාන කරලා තියෙන කියන එක දත යුතුයි. අපිට හිතෙන්නේ මෙහෙමනේ. මේ දරුවා ඉන්නවා තණ්හාව අපේ කියලානේ. මේ කොලේ 5000 ඒකට කැමැත්තයි අපේ කියලානේ හිතෙන්නේ. තේරෙනවද? ඒ වැරද්දයි මේකේ අතහැරෙන්නේ. කුලේ 5000 නෙවෙයි කුලේ පිටුරු කිමිකල් වලින් නිර්මාණය වෙච්ච වර්ණ සටහනක් තියෙන කුලේ ඇත්ත. 5000යි වටිනාකමයි මානසික. රූපේ දරුවට තණ්හාව නෙවෙයි. රූපේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටික. ඔය රූපේ දකිනකොට දරුවගේ වටිනාකමයි දෙකයි මානසික. වටිනාකමින් දරුවගේ වටිනාකමක් වෙන කරන්න බෑ. ඔබ වටිනාකමක් අවශ්‍ය නැහැ දරුවෝ විතරයි බලන්න ඕනේ. ඔබ දරුවෙක් ඕනේ වටිනාකම විතරයි දෙන්න ඕනේ. ඔබට දුක එනවා. තේරුණාද මම කියන්නේ? ඒ නිසා ඔබ දැන් මෙනෙහි කරනවා විදර්ශනා කරනවා. උපාදානයේ පතිතවිච්ච ස්කන්ධය දුක උපාදාන කන්ද දුක්ඛ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේක හොඳට දකිනවා. ඔබ දැන් ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා. මොකක්ද මේ දුකට හේතුව? රූපේ බලනවා ඔබ. කන බොන ආහාරය නිසා මේ රූපය තියෙන සතිපට්ඨාන ඔබ කය කෙරේ සිහිය පිහිටුවා ගන්නවා. සතිපට්ඨාන භාවනාව ඔබේ මොකද්ද? කන බොන ආහාර නිසා මේ රූපය කියලා ආහාරය නැතිනකොට නැති වෙනවා. ඇයි ඔබ මෙහෙම කරන්නේ? සතිපට්ඨාන භාවනය ගන්න ප්‍රතිපදාව කරන මේ විදිහට බලන්න බැරි වෙනකොට මේ මගේ පුතා කියන වටිනාකමින් යුක්ත නිමිත්ත මනසේ ඉපදිලා උපදිනවා. නූපන් නිමිත්ත උපදිනවා. උපන් නිමිත්ත වැඩෙනවා. වැඩුණොත් තියෙන දෝෂේ මොකක්ද? මේ රූපය පුතා දරුවා කියලා පෙන්නලා රූපේ කැඩුණු දින දවසට දරුවා මල දුක ගෙනත් දෙනවා මට නේද කියලා දන්නවා. සතර මහා ධාතු විපරිණාම වෙද්දී දරුවා මල දුක විඳින්න වෙනවා කියලා එයා දන්නවා. ඒ නිසා රූපේ බලන්නේ දරුවා කියන වටිනාකමින් යුක්ත සංයෝජනේ නූපදින්න සහ උපන් එක ගෙවන්නේ. හිත පැත්තෙන් ඔබ චිත්තානුපස්සන ධම්මානුපස්සන පැත්තෙන් බලුව දරුවා කියලා සිහි වෙනකොටම මේ දරුවා කියලා සිහි වෙන එක සිතුවිල්ලක් නේ විතරකයක් නේ මනෝ සංපස්සේ නිසා හටගත් එක මනෝ සංපස්සේ නැති වෙනකොට නැති වෙනවනේ කියලා ඔබ හිත විදර්ශනා කරනවා. ඔබට ආශ්‍රයයක් ඡේවනේ විදර්ශනා කරන එකට නෙවෙයි සමාධියට සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාව ගැන කියනවා. මෙහෙම බලන්න බැරි වෙන හැම තැනකම කුණුප කොටස් ටිකක් දරුවා කියලා පෙන්නලා තියෙන්නේ. කුණුප කොටස් ටික විපරිණාම වෙන දවසට දරුවා මරණ දුක විඳින්න වෙනවා. ඒකින් වෙන්වීම සඳහා මේක කරන්න කියන ඕන තියෙන මේ දරුවා කියලා සිහි වෙන එක මම අල්ලගන්නේ
හදාගන්නේ මෙතනින් අල්ලගන්නේ. මේ ගතිය බාහිර රූපයක නොපිහිටණ්ඩයි කියන නුවණ ඔබට තියෙන හින්දායි ඔබ සිත පැත්තට හිත තබන්නේ. ඔබ කය පැත්තට හිත තබන්නේ දරුවා කියන ප්‍රපංච සංඥා තමන් තුළ නොපදින්නයි ප්‍රපංච සංඥාවට හිත තබන්නේ ආහාරපත්යෙන් හටගත්ත ස්කන්ධ ටිකට බැසන ගන්න. මේ දෙක දෙපැත්තට තේරුණා කියන එක. ඒ විදිහට හැම වෙලාවෙම ස්කන්ධ උපාදාන ස්කන්ධ කියන දෙක හොඳට පැහැදිලි කරගන්න. සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එතේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. මේ තණ්හාව කොහෙද උපදින්නේ? තණ්හාව කොහෙද පවතින්නේ? යමක් ලෝකයේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාවෙහි උපදිනවා, තණ්හාවෙහි පවතිනවා. කුමක්ද ලෝකේ ප්‍රිය, කුමක්ද ලෝකේ මధుර? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි, රූප ලෝකේ ප්‍රියයි මధుරයි, කාම සම්පදේ වගේ ගොඩක් කරුණු තියෙනවා. ඇහැ රූපයක් දෙක නිසා තණ්හාව ඉපදිලා ඒ ඇහැ රූපයක් දෙක ඇතුළු කරගෙනම තණ්හාව පවතිනවා. ඒකට මම මතක් කළේ වියලි දර කැලි දෙකක් නිසා ඇති වෙන කින්න උපදපු දර කැලි දෙකම ආපහු ඇතුළු කරගෙන පවතිනවා. දර ගින්නට උපාදානයි. ගින්න පවතින දර ටික උපාදාන දර උපාදාන කරගෙන ගින්න පවතිනවා. ගින්නට සාපේක්ෂවයි දර උපාදානීය යන ගණයට යන්නේ. එත් උපජ්ජමාන උපජ්ජති එත් නිවිසමාන වෙචති. දර එහිම ඉපදිලා එහිම පවතින දර කැලි දෙක නිසාම උපන්න ගින්න ඒ දර කැලි දෙකම ඇසුරු කරගන්නවා. දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙක ඇසුරු නොකළොත් මොකද වෙන්නේ? නිවෙන පවතීද? නෑ. දර යම්තාක් ඇද්ද? ඒතා ගින්නදී. ගින්න යම්තාක් තියෙනවා නම් සාක්ෂියක් මොකද්ද? ඒතාක් දරති. දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න යම් කලක දර කැලි දෙක ඇසුරු නොකළොත් විතරයි නිවෙන්නේ. දර කැලි දෙක නිසා හටගත්ත ගින්න මේ වියලි දර කැලි දෙක දිගයි නම් කල්ප ගණනක් ගින්න තියෙයි නේද? කවදාවත් නැති වෙයිද? කවදාවත් නැති වෙන්නේ. ඒ වගේ හොඳට මතක තබා ගන්න. ගින්න කියන්නේ දර කැලි දෙකද? දර කැලි දෙක කියන්නේ ගින්නද? ඔබේ ඇහැ එක දර කැලක් කියලා හිතා ගන්න. ඇස් දෙක ඉදිරි පිටට ආපු කඩදාසි කොළය පිදුරු කෙමිකල් වලින් හදපු කඩදාසි කොළය එක දර කැලක් වගේ කියලා හිතා ගන්න. දර කැලි දෙක නිසාම ගින්න උපන්නා වගේ ඇහැ නැමැති රූපේ නැමැති දර කැලි දෙක නිසාම 5000ක් කියන වටිනාකමින් යුක්ත ගිනි දැල්ල උපන්නේ. ගිනි දැල්ල උපද්දපු දර කැලි දෙකම ගිනි දැල්ල අල්ල ගන්නවා වගේ ඇහැ රූපය දෙක නිසා ඔබේ මනස තුල වටිනාකම ඇති කරපු ගතිය ඒ ගතිය ඇති කරපු ඇහැ රූපෙම බදාගත්තාම ඔබට දැන් රූපේ 5000ක් වගේ පෙනේ, ඇහෙන් 5000 දකින්න පුළුවන් වගේ පෙනේ. 5000ට රූප ඇතිතා රූප වලට 5000 ඇතිතා 5000 වටිනාකම ජීවෝගේ සංතානෙ නෙවෙන්නේ. 5000ට රූප නැහැ, රූප වලට 5000ක් නැති බව ඔබ අකලක දැක්කේ නැත්තම්. දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න දර කැලි දෙක මල්ල ගත්තනම් කවදාවත් නෙවෙන්නේ. ඒ ඇහත් පිදුරු කඩදාසි කෙමිකල් වලින් 5000 කොලයක් නෙමෙයි මේ කියන්නේ.
යථාර්ථයට මේ ආයුතුයි. මහ භූත වර්ණ සටහනක් විතර යථාර්ථය. පිදුරු කෙඩිස කිමිකල් කඩදාසියෙන් හැදුණු තින්ත ටික එක දර කෑල්ලක් ඔබේ ඇහැ එක දර කෑල්ලක් වියරි දර කෑල්ල දෙක නිසා ඔබේ సంతානයේ ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත 5000න් යුක්ත වටිනාකමටයි ගිනි දැල්ල කියලා මතක් කළේ. ගිනි කැල්ල දර කැලි දෙක නෙවෙයි, දර කැලි ගිනි දැල්ල නෙවෙයි නේද? ඇහත් රූපියත් වටිනාකමින් යුක්ත 5000 ගතිය නෙවෙයි. 5000 ගතිය ඇහත් රූපියක් නෙවෙයි. අපිට තවත් ඔප්පු කරලා පෙන්නේ හැකි. අද ආණ්ඩු නීතිය දෙමුත් අද ඉඳන් මේ කඩදාසිය වළංගු නැහැ කියලා. එදාට ආයෙත් නිකම්ම කඩදාසියක් තමයි. ඒකකට මනසෙන් ප්‍රඥාප්තියක් මතයි මේ වටිනාකම තියෙන්නේ. ඔය 1970 ගණන් කොහේර කාලෙක ඔය වගේ සල්ලි අවලංගු කරලා තියෙනව නේ. එතකොට වටිනාකම තිබුණා නම් හැමදාම කඩදාසිය කාටවත් වටිනාකමේ තිබුණා නම් අවලංගු කළ හැකිද? බෑ. නේ? ඇහැ එක කඩදාසියක් මේ දර කැල්ලක් කිව්ක දර කැල්ලක් 5000 කියලා වටිනාකමටයි කාම රාගේ කාම ඡන්දේ කාම ආසාව කාම උපාදානය කියන නම් වලින් හඳුනන ඔක්කොම ගති ටික ඔය හැඟීම් ඔය ගතියටයි දර කැල දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ ඇහැ රූපය දෙක නිසා ඇතිවෙච්ච වටිනාකම ඒ ඇහැ රූපෙම බදාගත්තාම වටිනාකම් 5000 අර රූපේ වගේ මේ ඇහෙන් 5000 දැක්කේ වගේ ඔබට 5000 කොලේකුත් 5000 දකින ඇහැකුත් යම්තාක් ඇද්ද ඒතාක් වටිනාකම අඩු වෙන්නේ නැහැ මනසේ වටිනාකම යම්තාක් ඔබේ මනසේ ඇද්ද ඒතාක් ඔබට 5000 රූපෙකුත් 5000 බලන ඇහැකුත් තියෙයි කවදාවත් නිවෙන්නේ මේ ගින්න නිවන්න නම් ගින්න නිසා දර නිසා ඇවිලෙනවා ගින්න කරන්න දෙයක් නැහැ. හැබැයි එයා දක්ෂයි ගිනි දැල්ලට නැවත අරයි අල්ලගන්න දෙන්නේ නැහැ. දර ටික දවදව උපදින ගිනි දැල්ලට නැවත දව කරන්න දෙන්නේ නැහැ. දර ටික දෙන්නේ නැහැ ගින්න නිවෙනවා වගේ. ඇහැ රූපය දෙක නිසා ඔබේ මනසේ උපදින තණ්හාව නැවත ඇහැ රූප දෙක අල්ලා ගන්න නොදෙන එකටයි ඔබ තණ්හාව නැති කරනවා කියලා කියන්නේ. ඒ සඳහායි ඔබට සම්මා දිට්ඨි භාවනා කරන ප්‍රතිපදාව තිබුණේ. මොකටද? ඇහැ රූප දෙක පෙන්වන්නේ ඇත්ත. තණ්හාව 5000 යුක්ත තණ්හාව කියන නිමිත්ත නූපදින්නත් උපන්න නිමිත්ත මේ රූපෙට නොබෙදෙන්න. 5000 කියන නිමිත්ත පැත්තට හිත තබන්නේ නූපන් නිමිති උපදින්නත් උපන්න නිමිත්ත අර රූපෙට බැස නොගන්න. මේ දෙක දෙපැත්තට වෙන් කරන්න. දර ගින්නට ඇසුරු කරන්නත් ගින්න දරට ඇසුරු කරන්නත් නොදෙනවා. මෙහෙම කරනකොට උපාදාන රහිතව වෙනවා. නැච්ච කිංච ලෝකේ උපාදී මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් පිළිනිවීම වෙනවා. මේ ආයතන කිසිවක් උපාදාන කරගෙන පවතින්නේ නැහැ මනස. ඒකට කියනවා මොකද්ද? අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය. ඔබ උපාදාන සහිතව ඉන්නේ කය පිටුකට හේතුව. ඔබ ස්පර්ශ ආයතන 6 වාසය කරනවා කියලා කියන්නේ ආයතන 6 උපාදාන කරගෙන. දර කැලි දෙක නිසා උපදින ගින්න නැවත දර කැලි දෙක දවමින් ඉන්නේ ඒකේ ලක්ෂණය. ඔබ ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලා ඇති. ඔබ කන පැත්තට ශබ්ද පැත්තට නැඹුරු වෙලා නාසය ගන්ධය පැත්තට නැඹුරු වෙලා දිව රස පැත්තට නැඹුරු වෙලා කය පොට්ටබ්බේ පැත්තට නැඹුරු වෙලා මනස ධම්මායතන පැත්තට නැඹුරු වෙලා තියෙන තාක් දකින්ද
ධර්මසා ආපු ගින්න නැවත දරකොට තවමින් පවතිනවා කියලා. ඒ වගේ ඔබේ ඇහැ එක දර කැල්ලක් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම්නේ දර සම්මස්නහරයට ඇටවිතුලින් පිරුණු කුණු කොටියක් ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහන එක දර කැල්ලක්. ඔය දෙන්න නිසා වටිනාකම් යුක්ත දරුවා කියන නිමිත්ත ගිනි තැල්ලක්. දරුවා කියන හැඟීම වටිනාකම දරුවා කියන හැඟීම වෙන් කරන්නේ. මොකද මේ වටිනාකම දරුවා කියන චේතනාව මුල් කරගෙන ඔබ සකස් කරලා තියෙන්නේ. මගේ දරුවාගේ නම මේකයි, දරුවා පොඩි කාලේ හිනාවනේ මෙහෙමයි, මම වඩාගෙන ගියා, දරුවා මට මෙහෙම කළා, මාවේ වෙනවා, මේ විදිහට කැවුවා, මේ විදිහට මට විහිළු කළා, මේ විදිහේ හුරුතල් වශයෙන් දරුවා කතා කරනවා කියලා ගොඩාක් විස්තර ওই දරුවා කියන නිමිත්තට ඔබ හිතේ වැඳලා තියෙනවා. අර රූපේ දකින්නකොට එක්ක ක්ෂණේ මේ මොලේ ශෛල සක්‍රියයි. මතකේ නෙමෙයි ඒ චිත්තජ සටහන් වේගෙන් ඔබට දෙනවා. චිත්තජ රූප ටික. එක ක්ෂණයකින් එක දශම මාත්‍රයි යෝනේ. ඔක්කොම විස්තර ටික ෆයිල් ටික උස්සලා දෙන්න. ඔක්කොම ටික. එතකොට තමන්ගේ හිතේ මහා සෙනෙහසේ ගතියක් නිර්මාණය වෙනවා. ඔබ ඒ ගති ටික රූපේ දකිනකොට මගේ මනස තුළ මේ වගේ ගති ටිකක් නිර්මාණය වුණා, සිතුවිලි ටිකක් පහළ වුණා කියලා දන්නේ. ඒ වේගෙම ඒ හිතේ ගති වේගෙම ඔබ රූපයට බැඳෙනවා. ඔබ හිතාගෙන රූපේ ඒ ගති ටික ඔක්කොම කියලා. දර කැල දෙක නිසා හටගත්ත ගින්න දර කැල දෙකම බදාගත්තා වගේ ඇහැ රූපයක් දෙක නිසා ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත දරුවා කියන නිමිත්ත අර කන ගුණ ආහාරයකට සතර මහා ධාතු රූපය අල්ලලා බදාගත්තාම දැන් ඔබට හව මස්ලේ නහර පිළින්නේ කබ කඳුළු මල මුත්‍රා හොටු කුණු කෙලුවා පිළින්නේ දරුව කෙලෙන්නේ. ඔබේ උපාදානයේ පත්‍රික ස්කන්ධ ටික දුක. ඒ ස්කන්ධය දුක. උපාදාන khanda දුක. දරුවගේ රූපයේ යම්තාක් ඇද්ද දරුව බලන ඇහැක් ඔබට ඒතාක් ඇද්ද ඒතාක් දරුගින්න ඔබේ సంతානෙ නිවෙන්නේ. ඔබේ సంతානෙ දරුගින්න යම්තාක් ඇද්ද ඊට සාක්ෂියක් ඔබට දරුවෙක්ගේ රූපෙකුත් දරුව බලන ඇහැකුත් කියන බවට. දරුවගේ රූපෙකුත් දරුව බලන ඇහැකුත් ඔබට යම්තාක් ඇද්ද ඒතාක් ඔබතාව දරු තණ්හාව දරුගින්න තියෙයි. දරු තණ්හාව දරුගින්න යම්තාක් సంతානයේ තේද සාක්ෂි දරුවා බලන හැ දරුවාගේ රූපයක් තියෙති බව. දර කැලි දෙක සාක්ෂි ගින්නට ගින්න සාක්ෂි දර කැලි දෙකට. මේ දර කැලි දෙක දිගයි නම් කල්ප ගණන නිවෙන්නේ නැහැ කල්ප ගණන. මේ මනසේ උපදින දරු තණ්හාව හැමදාම සසරේ තණ්හාව ඇති වෙන ගින්න ඇති වෙන හේතු වෙච්ච දර කැලි දෙක බදාගත්තා වගේ ඇහත් රූපයක් දෙක නිසා හටගත් දරු තණ්හාව ඇහැ රූප බදාගෙනම කැවිතුනා නම් ඒ ඇහැ දිගයි නම් කල්ප ගණනක් ඒ රූපේ දිගයි නම් ඔබට පවතින නම් කල්ප ගණනක් ඔබේ දරුගෙන නිවෙන්නේ ඔබේ දරුගෙන නිවෙන්නේ කවදා හරි යම් බලක ඔබට සමායතන නිරෝධ වුණොත් ඔබට දරුව බලන හැක් නැති වුණා දරුවගේ රූපයක් ඔබට නැති වුණා ඔබේ දරුගෙන නිවෙනවා ඒට මෙහා කවදාවත් නිවෙන්නේ ඔබේ දුක ඇති වෙච්ච හැටි ඔබ හොඳට තේරුම් ගන්න ඔබේ දුක නිවෙන හැටි ඔබ හොඳට තේරුම් ගන්න එහෙම තේරුම් අරගෙන ඔබ ප්‍රතිපදාව කරන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියන එක මම කියන්නේ මොනවා හරි දෙයක් මේ අවබෝධය නැතුව මේ ටික අහගන්න නැතුව කවදාවත් හීනකින්වත් නිවන පිණිස හීනෙන්වත් යන්නේ ඔබ හිත පැත්තේ භාවනා කළා රූප පැත්තේ භාවනා කළා නාම පැත්තේ භාවනා කළා රූප පැත්තේ භාවනා කළා නාම රූප දෙක භාවනා කළා නිවන දකින්නේ ආශ්‍රයක්ෂේවිනී නාම රූප දෙකෙන් එකකින්වත් කරන භාවනාවට සම්මාදිට්ඨියට
මේ ලෝකෙට කොච්චර කතා කරුවත් දීර්යලියට වෙන ගහනවා වගේ තමයි. ටිකකින් කියන්නේ ඔබ වහන්සේ කියන දේම අවල් දෙයට කියනවා කියලා මට එහෙම අසුරුකමක් නැහැ. නමුත් මම කතා කරන්නේ ලොකු අර්ථයකට හිත තබලා. ඒ බණ අහන්න කෙනා වචන වලට විතරක් හිත තියලා බැලුවාම හැම තැනකම කියන්න වෙන්නේ සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත කියන වචන ටිකනේ. සමානයි කියන්නේ. යම ධර්මයක් සමානද අසමානද කියන එක බලන්නේ වචනේ අර්ථය. වචනේ අතරලා අර්ථයට හිත තබුවොත් විතරයි ඒක වෙන්නේ. ඒකද මගේ දෙයක් නෙවෙයි මම මේ කියන්නේ ඕගොල්ලන්ට වෙලා තියෙන දේ. ඕගොල්ලෝ දකින්න උපාදානස්කන්ධ දුක්ඛ මගේ උපාදානයේ පතිතිච්ච ස්කන්ධ දුක්ඛ. ඔයාගේ උපාදානයේ 5000 කියලා අර කඩදාසියට පතිත වුණොත් ඒ කඩදාසිය උරුම දවසට ඔයාට ඒ කඩදාසිය විච් එකත් ඔයාට දුක එනවා. දුකට හේතුව ඔබේ මනසේ තියෙන වටිනාකම ඒ දුකට බැඳගොන නිසා. ඔබට දරුවා මල දුක ආවනම් ඔබ දැක්ක යුතු පංච උපාදානස්කන්ධ දුක්ඛ දරුවා කියන උපාදානයේ ස්කන්ධය මත පතිත විච් එකටයි මේ දුක. හොඳ අර්ථයක තියෙන උපාදානස්කන්ධ දුක්ඛ ආශ්‍රිතව පෘථජ්ජනය දකින්නේ දරුවා මල දුක. සුතවතාරි දක ශ්‍රාවකේ දකින්න මොකද්ද? උපාදානස්කන්ධ දුක්ඛ. එයා උපාදානය කියන වචනේ භාවිතා කළේ දරුවා කියන හැඟීමට. තණ්හාව යෙදුණු දරුවා කියන නිමිත්තටයි උපාදානය කියන්නේ අත්වාද උපාදානය. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න කමට රූපවන්තං අත්තාන රූපවත්තු ආත්මයක් දකින්න කමට අත්ත නීවා රූපං ආත්මයට හිත වූ රූපයක් දකින එකට රූපස්මින් අත්තාන රූපේ ඇතුළත ආත්මයක් දකින්නවා කියලා තේරෙන ගතියට උපාදානය කියලා කිව්වේ. ඒ රූපේ කෙනෙක් කියලා දකින්නකම අලුත් වැඩියා කළා දරුවා කියලා. ඒ දරුවා මෙහෙමයි කියලා ඒ ආයෝහන ලක්ෂණය මේ උපාදාන කියන ගතිය ඕගොල්ලෝ පුරෝලා මාළු මිරිස් කරලා පළලා උඹලකට එක සම්බෝල දාලා හොඳට අලගාලා පුරෝලා බෙදලා හදන්න. ඒ වගේ උපාදාන කියන ගතිය හොඳට ටෙම්පරාදු කරලා පුරෝලා හදලා තියෙන්නේ මේ හිතේ දරුවා කියලා. රූපං අත්තතෝ සමුනුපස්සති රූපය ආත්ම වශයෙන් දකින ගතිය යෝගලු ටෙම්පරාදු කරලා බෙදලා සකස් කරලා රසකාරක පුරෝලා හදලා තියෙන්නේ මේ දරුවා කියලා. ඒ දරුවා කියලා හදපු නිමිත්තයි මේ තෙලේ බහලා තියෙන්නේ. මේ ස්කන්ධ ටිකේ බහලා තියෙන්නේ. හොඳට රසට සුවඳට හිතෙන විදිහට දරුවා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් විදිහට දරුවෙක් හදාගෙන සතුටු වෙන විදිහට හදලා තියෙනවා. උපාදානස්කන්ධ දුක්ඛ. එයා දන්නවා. එතකොට සුතවතාරේ ශ්‍රාවක හොඳට උපාදානයේ අර්ථය ඉගෙනගෙන තියෙනවා. උපාදානය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් වේදෙහි උපාදානය. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි නැමී පවතින ගතියටමයි උපාදානය කියන්නේ. උපගමන ස්වභාවයටයි උපාදානය කියන්නේ. තේමද කියුවේ ඒක හවස කියලා දෙන්නේ සම්මාදිට්ඨිය. හවස කියලා දෙන සම්පූර්ණ ප්‍රතිපදාව. එතකොට අනිවාර්යයෙන්ම මේ ටිකයි හදවත. ඒ සතිපට්ඨානෙට හවස කියලා දෙන ටිකට නෙමෙයි. මේ ටික නොදැන ඒ ටික මරණ පුරාවටම කල්පේ පුරාවටම කෙරුවත් ආශ්‍රයයක් වෙන්නේ නැහැ. නාම ධර්ම භාවනා කෙරුවත් රූප ධර්ම භාවනා කෙරුවත් නාම රූප දෙකම භාවනා කෙරුවත් ආශ්‍රයයක් වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේ සම්මාදිට්ඨියෙන් යුක්ත සංකප්ප වාචා කම්මතා ජීව කියන මේ අංගටකින් යුක්ත මාර්ගය. සතිපට්ඨාන කියන්නේ මග්ගංග පරියාපන්න මාර්ග අංග 90 ගිය ධර්මයක් මිසක මාර්ගයක් නෙවෙයි. තව උපමාවක් කිව්වොත් මම ඔබ චිත්‍රපට බලලා ඇති, ටීවී බලලා ඇති, සිනමා ශාලාවල් වලට ගිහලා දර්ශන තිරේ පතිත වෙන රූප දැකලා ඇති.
ලෝකේ කියලා කියන්නේ තිරේ ඇතුලේ තියෙන රූපත් ඇත්ත කරගෙන ඒ රූප දිහා බලාගෙන සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින ලෝකේ මානසික මට්ටමට ලෝකේ කියන්නේ. ටීවී එකේ තියෙන චිත්‍රපටියේ කතාවත් ඇත්ත වෙලා මිනිස්සු මැරිච්ච දුකට අඬන, මිනිස්සු ලෙඩ වෙච්ච දුකට අඬන, මිනිස්සු මහලු වෙච්ච දුකට අඬන මනසටයි ලෝකේ කියලා කිව්වේ. හොඳට බලන්න. සුදු රෙද්ද කෙරපු දර්ශන තිරේ ඇතුලේ සුදු රෙද්ද ඇතුලේ පතිත වෙන ඡායාවද ඇත්ත කරගෙන මිනිස්සු ලෙඩ වෙච්ච, මිනිස්සු මහලු වෙච්ච, මිනිස්සු මැරිච්ච මට්ටමක දුක් විඳින මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ. ඒ දුකටයි දුක්ඛේ අඥානං කිව්වේ. ඒ දුක ඇති වෙන හේතුවටයි දුක්ඛ සමුදය අඥානං කිව්වේ. ඒ දුක් නැතිවීම දකින ක්‍රමයටයි නිරෝධි අඥානං කිව්වේ. ඒ දුක් නැති කරන ප්‍රතිපදාව කියට නැහැ. දුක නැති කරන්න ක්‍රමයක් නැහැ. ඔය රූප ටික පවත්තන්න එහෙම නොකර ඉන්න තියනවා කියන තැනකින් විතරයි තියෙන්නේ. ඒ වගේ ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සම්මාදිට්ඨි දේශනා කළේ මොකද්ද? ඇස් ඉදිරියේ පිටට පහළ වෙන රූපේ හොඳට ඉස්සෙල්ලා හිත තබන්න කිව්වා සම්මාදිට්ඨි. පිදුරු කිමිකල් කඩදාසියෙන් යුක්ත කඩදාසිය පෙන්නුවා වගේ කුණු පොකොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු ටික පෙන්නුවා වගේ ස්ක්‍රීන් එක වීදුරු එහා පැත්තේ වයර් කැලි කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් රෙසිස්ටන්ට් කියලා තියෙයි. චුද්ධ තරංග ටිකක් ඒ ආලෝක ධාරාවක ඩොට් ටිකකුයි මත පතිත වෙච්ච රූපයක් තියෙයි. තිරේ නම් කපු හරි මොන හරි රෙදි කෑල්ලක් තියෙන්නේ. රෙදි කෑල්ල මත පතිත වෙච්ච ඡායාවක් තියෙන්නේ. තිරේ කවුරුත් නැහැ ස්කන්ධ. පුද්ගලය නැහැ. එතන දරුවේ පුද්ගලයෙක් ඉන්නවා තණ්හාව ඇති වෙනවා නෙවෙයි. හොඳට බලන්න. රූපේ දකින්නකොට තමන් තුළ රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකින්න කෙලෙසි ඇති වෙනකොට ඒක පුරවලා තියෙන්නේ දරුවා කියන අදහසින් නම් ඒ රූපේ දකින්නකොට දරුවා පුද්ගලයෙක් සත්වයෙක් කියන හැඟීම එයි. තමන් තුළ ඇතිවෙච්ච සත්ත්ව පුද්ගල හැඟීමෙන් යුක්ත උපාදානයේ නැවත අර රූපේ මත පතිත කළොත් උපාදානස්කන්ධ දුක්. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක. බලන්න උපාදානයේ යම් රූපයක පතිත වුණොත් උපාදානස්කන්ධ දුක්ඛ. උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධයේ දුක කියන එකට සාක්ෂි ටීවී එකේ තියෙන රූපෙත් ඔබට දුක දෙනවා. දර්ශන තිරය ඇතුලේ තියෙන රූපෙත් ඔබට දුක දෙනවා. එතකොට එතන මිනිහෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච හින්දා නෙමෙයි. ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේ පෙන්නේ උපාදානස්කන්ධ දුක. උපාදානයේ පතිතෝ ස්කන්ධය ටික දුක. ඔබේ ඇහැ එකදර කැලලක් වගේ චිත්‍රපටි ටීවී එකේ දර්ශන තිරේ තියෙන රූපේ එකදර කැලලක් වගේ. ඒ දෙන්න නිසා සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියන හැඟීමක් උපාදාන ගතියක් පුද්ගලයේ පෙනෙන ගතියක් වෙයි නම් ඒක ගිනි දැල්ල වගේ ඒක ඔබේ මනසේ හටගන්නේ. දර කැල දෙක නිසා හටගත්ත ගින්න දර කැල දෙක බදාගත්තා වගේ ඇහත් රූපයත් දෙක නිසා ඔබ තුල ඇතිවෙච්ච පුද්ගල හැඟීම ඒ ඇහැ රූප දෙකම බදාගත්තොත් ඔබට ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා වගේ තියෙන ටීවී එක ඇතුලේ ඒ පුද්ගලයා බලන ඇහැ ඔබට තියෙයි. ඔබට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් ඇදිතා පුද්ගලයා බලන ඇහැ ඔබට ඇදිතා පුද්ගලයෙක් නිසා එන දුක ඔබට නිවෙන්නේ නැහැ. පුද්ගලයෙක් නිසා දුක් වෙන්න පුළුවන්කම ඔබේ මනස තුල නැත්තම් ඒ තාක් පුද්ගලයෙක් රූපෙක පුද්ගලෙක් බලන ඇහැකුත් ඇති පුද්ගලයෙක් බලන ඇහැකුත් පුද්ගලෙක් බලන රූපෙකුත් තිබුණොත් ඒ තාක් පුද්ගලයෙක් නිසා උතුන දුක ඔබ ගාව ඇති. ගින්න ඇද්ද දර හිතක් ඇති දර ඇද්ද යන්තාක හිතක් ගින්න ඇති. ඒ පුද්ගලයා දකින්න ඇහැ ඔබට දිගයි නම් කල්ප ගණනක්. ඒ පුද්ගලයාගේ රූපයේ දිගයි නම් කල්ප ගණනක්. පුද්ගලයෙක් නිසා එන දුක කෙවෙන්නේ අනන්ත සංසාරෙත් ඔබට ඇහැ උරුම වෙච්ච නිසා දුක මේ තියෙන්නේ. ඔබට රූප උරුම වෙච්ච නිසා මේ දුක තියෙන්නේ. හේතුකෙන් මිදෙන
පිරිසිදු නිර්මල මාවත මගේ බුදුහාමුදුරුවෝ මෙච්චර පැහැදිලි කරලා දෙද්දී ඒක උඩ පය ගහගෙන ඒක දෙපයින් පාවගෙන විමුක්තියක් හොයන විදිහ මට දුකයි කනගාටුයි. ඒකයි මම මේ ලෝකෙට කියන්නේ. ඕගොල්ලෝ කවුරු මොනවා කිව්වත් මොන විදිහට කරන්නට කමක් නැහැ. නමුත් මේ ක්‍රමෙන් තොරව කවුරුවත් මිදෙන්නේ නැහැ. සහේතුකව ඔබලා කෙරෙහි දකින්න. ඔබට ඇයි දරුගින්න නිවෙන්නේ නැත්තේ? ඔබ බෞද්ධ. ඔබ බණ අහනවා. ඔබ මෙච්චර කල් භාවනා කරනවා. ඔබේ දරුවා මැරුණොත් අඬන්න වෙන හේතුව හෙල්ලිලව තියෙද කියලා බලන්න ඔබ. ඔබ ගැන අහලා. ඔබට එයින් විදින අවබෝධයක් ඔබට ලැබිලා තියෙද කියලා බලන්න. ඉතින් පළක් තියනවාද? වැඩක් තියෙද? ඔබ මරණයෙන් පස්සේ විමුක්තියක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනයට කියන්න එපා සම්දිත්තික යකාලික යහිපස්සිකයි කියලා. මේ ශාසනයෙන් බහැර මරණයෙන් පස්සේ විමුක්තියක් ගැන පෙන්වන මනසක් දැන් දුක් විඳලා මරණයෙන් පස්සේ දුකෙ මිදීමක් පෙන්වන නිවනත් අතර වෙනසක් නැහැ. ඔබ බලන්න. ඔබට ගෙවල් දුරව රන් රෙදි මුතු මැණික් තියෙනවා. ඔබ බණ අහනවා. බණ ඇහුවා භාවනා කළා. වටිනාකම 16ක් මෙයක්වත් හෙල්ලිලා තියෙනවද කියලා. වටිනාකම දවසින් දවස ගෙවිලාද කියලා අඩු වෙලාද කියලා. හිතපො ඔබම නෙමෙයිද කියලා බලන්න. ඔබට ඒ වටිනාකම ලෝකෙට දෙන්න කතා කළ හැකි. නමුත් ඔබේ හදවතේ මනින්න. ඔබේ හදවතේ වටිනාකම අඩු වෙලාද කියලා මේ ගෙවිලාද කියලා. මම හිතන්නේ මේ එහෙම නොහිතන එකක් සාක්ෂි ධර්මයේ කැඩපතක් බැලිය හැකි. ඔබ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොදැන භාවනාවක් කළාම මේක මේ ශාසනයට අයිති භාවනාවක් වෙන්නේ නැහැ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ නැහැ. ඔබ නාම ධර්ම දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති. ඔබ රූපය දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති. ඔබ උදේවැය බලනවා ඇති මොනවා හරි එකක. ඒක මොකටද කියලා ඔබ දන්නේ. ඔබ බෞද්ධ ප්‍රතිපදාවට අයිති කෙනෙක් නෙමෙයි. නාමික බෞද්ධ වෙන්න පුළුවන්. ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැත්නම් ඔබේ උපාදානීය පතිත වෙච්ච ස්කන්ධ ටික දුකක් කියන එක ඔබට පෙනිලා නැත්නම් ඒකට හේතුව ඔබේ උපාදානීය කියපු එක කියලා ඔබ දැකලා නැත්නම් මගේ උපාදානීය ස්කන්ධ මත පතිත නොකළොත් විතරයි දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක පැහැදිලි වුණේ නැත්නම් ඒ සඳහා ස්කන්ධයෙන් උපාදානයත් උපාදානයෙන් ස්කන්ධයත් වෙන් කරන ප්‍රයෝගයක් මා කටයුතුයි කියන අවබෝධය ඔබට ඇවිල්ලා නැත්නම් ඔබ මා චතුරාර්ය සත්‍ය දන්නේ. ඔබ ස්කන්ධයෙන් උපාදානයත් උපාදානත් ස්කන්ධයෙන් වෙන් කරන ප්‍රයෝගයේ දන්නා දක්නා කම තිබුණොත් එකල්ලි ඔබට ත්‍රි ශික්ෂා උපදී. සීලයක පිටල සමාධි වඩමින් මේ ප්‍රයෝගයේ දෙන්න. ඒ ත්‍රි ශික්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රි ශික්ෂාව නැහැ. ඒ ත්‍රි ශික්ෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කෙනා. එහෙම නැතුව දරුවා මරුණා අම්මා තාත්තා මරුණාම දුක එන්නේ දරුවා අම්මා තාත්තා නොමරුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. අම්මා තාත්තා දරුවා නොමරන විදිහට ජීවත් කරගත යුතුයි කියන තැනක දර්ශනේ තියාගෙන ඔබ රූප විදර්ශනා කෙරුවත් නාම ධර්ම විදර්ශනා කෙරුවත් නාම රූප දෙකම විදර්ශනා කෙරුවත් කොහොම නෙමෙයි ඔయిత වඩා ක්‍රම තියෙනවා හොයා කෙරුවා ආස්ප්‍රච් වෙන්නේ අගේ කිරිදෙව්වට කිරියෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළානේ භූමි සූත්‍රයේ. අගේ කිරි නැති නිසා ගුරුලෙන් කිරිදෙව්වොත් කිරි ලැබෙන බව දේශනා කළානේ බුදුරජාණන් වහන්සේ. කිරි එන නිසා ඔබම දන්නේ නැත්තම් ඔබේ ඇස් දෙක ගැන තව කාගවත් ඥාන දර්ශනයට ඔබේ දුක ගෙවෙන්නේ. ඔබ යම් කලක තේරුණොත් දුක උපද්දවාගෙනයි දුක් විඳලා තියෙන්නේ. දුකට හේතු උපද්දවාගත්ත එක. නූපදවාගත්තු දුකෙ මිදෙන්න පුළුවන්. මෙහෙම කරන දුක නූපදිනවා. කියන කාරණා පැහැදිලි වුණොත් විතරයි ඔබට මිදෙන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ.
තව කෙනෙක්ගේ අවබෝධයෙන් අපි මිදෙන්නම් අපි මේ සසරෙන් මිදලා කල්ප ගණන් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන විතරයි වෙන්නේ අපි මිදලා. නමුත් මම නම් දුක ඇති කරගන්නේ. ඒ වගේ අභිධර්මය කියලා කියන්නේ ඔබට දරුවා පෙවුණු ඔබට 5000ක් පෙවුණු ටීවී එක ඇතුලේ මිනිස්සු පෙවුණු තැනක ඔබ නොදැක්ක ඔබ නොදන්න ඔබට නොතේරෙන රූපේ ඇත්ත තනියෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා මහ භූත සහ උපාදාය වර්ණ සටහන ඒක දකින්න කොටයි ශක්තිය ඇති උනේ එහෙනම් ඒක සජීවී කරපු කෙලෙසේ නේද මෙතන තියෙන වැරද්ද රූපේ අනාත්මේ තේරුණාම ආත්ම සංඥාවේ දෝෂේ ආත්ම සංඥාවෙන් අනාත්ම රූපේ දිහා බැලුවාම රූපය ආත්ම විදිහටයි පෙනෙන්නේ. එතකොට ඒ දුක එන්නේ. දුකට හේතුව රූපය ආත්ම වශයෙන් දකින්නකම. ආත්ම වශයෙන් දකින්න රූපේ දුක දුකට හේතුව රූපය ආත්ම වශයෙන් දකින්න හේතුව ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය නැති වුණොත් දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා රූපය අනාත්මයි අවබෝධ කොට යුතුයි. කියලා මොනක් ආවා. ඒ දැකපු දර්ශනය අභිධර්මයෙන් තියෙන්නේ. මම අද මේ ටික කියන්නේ ඒ අවබෝධයෙන්. ඕගොල්ලෝ ඕනේ මේ බණ ටික අහනවා නම් ඕගොල්ලෝ අභිධර්ම බලන්න ඕනේ නැහැ. අහන්න ඕනෙත් නැහැ. ධර්ම විනය විතරක් ඇති. හැබැයි මේ විදිහට අර්ථය පැහැදිලි කරලා දෙන්න කිසි කලක කවුරුත් සමත් වෙන්නේ නැහැ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති කෙනෙක්. හොර කරන ක්‍රමයට නෙමෙයි. බොරුවට චිත්ත වීති කිය එක එක දේවල් කර ඉන්න දඟලන දඟලිලට නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන විදිහට. එතකොට ඒ විදිහට ප්‍රතිපදාව යට ගිය යුගයක අභිධර්මයෙන් තමයි ප්‍රතිපදාව මතු කරලා දෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේශනාව අහන ඔක්කොම අහන පරාසය තුල ඉබේම අභිධර්මයේ ගටිත වෙච්ච යථාර්ථයේ ගටිත වෙච්ච දේශනාව තියෙනවා. අභිධර්මයේ කියලා එකක් ඕනේ නැහැ කියන්නේ. ධර්ම විනය විතරයි. මේ පැහැදිලි කරන්නේ මෙච්චර කාලයක් මේ 5000ක් කියලා පෙනෙන තැනක තියෙන කඩදාසි කෙමිකල් කියලා මේ පෙන්වන්නේ මොකද්ද? අභිධර්මයේ ධම්මසංගිතේ තියෙන රූපේ. රූපඛණ්ඩ ඉගෙන ගත්ත එකේ තියෙන අවබෝධය මේ පෙන්වන්නේ. තියෙන හයිය. ඇස් ඉදිරිපිට එන රූපේ අනාත්මයි ආත්ම නෙමෙයි කියලා පෙන්වන්න තියෙන හයිය. අභිධර්මයේ රූපඛණ්ඩ ඉගෙන ගත්ත එකේ හයිය තියෙන්නේ. ඊට පස්සේ මේ බණ අහලා කාලයක් මේ බණ ටික කියලා පැවතලා ඒක නැති වෙලා ගිය දවසක ආයත් රූපේ අද අපිට පේනවා වගේ මිනිස්සුමයි පුද්ගලයෙක්මයි කියන තැනකින්ම තමයි ලෝකේ පවතින්නේ. කොහොම පුද්ගලයෙක් පෙනෙන තැනක තියෙන ඕක නෙමේ ඇත්ත කියලා පෙන්වන්න නම් ආයත් අභිධර්මයේ හිත තියලා මේ පැත්තේ ඇත්ත දැකපු කෙනෙක්ම වෙන්න ඕනේ. ඉතින් ඒක ආයත් කවදා හරි මතු කරගන්න තියෙන්නේ අභිධර්මයේ. අභිධර්මයේ ඔක්කොම ඕනේ නැහැ. හැබැයි මාර්ගඵල මට්ටමේ ප්‍රතිපත්ති ශාසනය උපදවා ගන්න අනිවාර්යම අභිධර්මය අවශ්‍යයි. අභිධර්මයේ කියන ටික ගැන පිළිගන්න නැත්නම් සම්මාදිට්ඨිය උණුසුමවත් නැහැ කියලා හිතන්න එක තැනක. හිතන මොන විදි වචන ටිකක් කතා කරන්නේ. විශේෂයෙන්ම මේ කතා කරන දර්ශනය බුදුහාමුදුරගේ දර්ශනයක් නෙවෙයි. තව භික්ෂුන් වහන්සේ නමකගේ එකක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ලෝකයේ ඇත්ත. තථාගතෝ තං අபிසම්බුජ්ජති. අபிසම්බුජ්ජිතා දේශේති පකාතේති විවටේති විපුච්චති උත්ථානිකාං කරන්ති. තථාගතයන් වහන්සේ ඒ ලෝකයට අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා, ප්‍රකාශ කළා, විවෘත කෙරුවා, නුගමුරු කෙරුවා දෙකියුවා. ඒකයි වෙනස. ඕගොල්ලෝගේ ජීවිතේ නැත්. ඉතින් මෙන්න මේ කියපු ටික තමයි මොකද්ද?
සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියනකොට කෙටි කළා ගත්තොත් සුතවතාරි ශ්‍රාවකේ දකින්නේ මොකද්ද? උපාදාන ඛණ්ඩ දුක්ඛ. එතකොට හොඳ අර්ථයක් දකින්න. බාහිර තියෙන උපාදාන ස්කන්ධ දකින්න එපා. කෙනා දකින්න. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච සියලු ස්කන්ධ දුක. කාම වශයෙන් වේවා, අත්වාද වශයෙන් වේවා, ditthi වශයෙන් වේවා, සීලබ්බත වශයෙන් වේවා, යම් වස්තුවක් මත තමන්ගේ උපාදානයේ පතිත වුණොත් හැම ඒ ස්කන්ධයක්ම දුකමයි. දුකට හේතු උපාදානයි. උපාදානය නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා ස්කන්ධේ උපාදානයේ ස්කන්ධේනොත් එක්කෙට නොදී වෙන්කට යුතු මේකයි උපාය සමාධිය. උපමාව අරක පහස නිසා 5000 ගන්න 5000 නෙමෙයි කඩදාසිය කෙමිකල් ටික කඩදාසිය ස්කන්ධ 5000 කියන ප්‍රඥාප්තිය එක්ක වටිනාකම උපාදානය. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ උපාදාන කන්ද දුක්ඛ කියනකොට 5000 කුලේ දුක. 5000 කියන ගතිය තමන්ගේ මනසේ වටිනාකම මනසේ. ඒක රූපේ දකින්නකොට මෙබඳු ගතියක් තමන් තුළ උපන්නා කියලා නොදකින්නකමටයි ආශ්‍රිතවත් කියලා කිව්වේ. එහෙම නොදන්නා ලෝකයා උපගමනං උපාදානං නැවත රූපේ වෙත එළඹෙනවා භෞමයේ ගතියෙන්. එයා දකින්නේ මොකද්ද? අර රූපේ 5000 වටිනවා ඒ රූපේ. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච කඩදාසි තින්ත ටිකක් තියෙන කොලේට තමයි 5000 කිව්වේ. 5000 කොලේ දුකක්. ඉරුණක් දුක එනවා, වියෝකයක් දුක එනවා, මියෝකයක් දුක එනවා, හොරුගතක් දුක එනවා, පිටුණක් දුක එනවා, දිය උනක් දුක වෙනවා, මොනවා හරි දුක තිබුණක් දුක එනවා. බැරි වෙලා එක අතේ තියාගෙන ඉද්දි ඒකට මොකුත් නැහැ Tamanට කරෙන්න දුක දුක එනවා. 5000 නෙමෙයි දුක. දුකයි දුකට හේතුව මොකද්ද? කොලේ වටිනාකමක් කරපු 5000 නිමිත්ත උපාදානය. කොලේ 5000 කරන වටිනාකමෙන් යුක්ත ගතිය වටිනාකම මනසදී වුණොත් කොලේ ඉරුණක් දුක නැහැ, කැඩුණක් දුක නැහැ, පිච්චුණක් දුක නැහැ, දිය වුණක් දුක නැහැ, අතේ තිබුණක් දුක නැහැ, නොතිබුණක් දුක නැහැ. ඒ නිසා වටිනාකම කොලෙනුත් කොලෙන් වටිනාකම වෙන් කළ යුතුයි. උපාය මාර්ගය. තේරුණාද? එදා ඉදර සීලයක පිළිපදලා විදර්ශනා කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ. කොලේට වටිනාකම බැඳෙන්නේ නැති වෙන වටිනාම කොලේට බැඳෙන්නේ නැති වෙන්න දෙක වෙන් කරන්න උත්සාහවත් වෙන එකට. ඒ වගේ 5000 කොලේ වගේ තමයි කන බොන ආහාරයෙන් හැදෙන කොණු කොටස් ටිකෙන් යුක්ත තමන්ගේ බාහිර ශරීරය 5000කින් යුක්ත වටිනාකම වගේ තමයි දරුවා නැත්තම් මම අම්මා තාත්තා කියන නිමිති බඳපු gati ටික. කඩදාසියට 5000 ගතිය බැඳහම කඩදාසිය 5000 වුණා වගේ රූපෙට දරුවා රූපෙට අම්මා රූපෙට මම කියන වටිනාකමින් යුක්ත මනසේ උපාදාන නැත නිමිති ටික යෙදුනහම රූපේ දරුවා රූපේ මම රූපේ අම්මා තාත්තා වුණොත් ඔබට ඒ දරුවගේ රූපේ අම්මගේ රූපේ තාත්තගේ රූපේ මගේ රූපේ කැඩුනත් දුක බිඳුනත් දුක දිරුවත් දුක නැකුණත් දුක නැසුනත් දුක ඒ ටික තියාගෙන ඉද්දි තමන්ට වෙන් වෙන්න උනත් දුක තිබුණත් දුක තිබුණත් දුක දුක උපාදාන ඛණ්ඩ දුක්ඛ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක්ඛ දුකට හේතුව උපාදානය අම්මා තාත්තා දුව පුතා මම කියන තණ්හාව වටනකම් කවුද නිමිත්ත උපාදාන නිරෝධ තණ්හා නිරෝධ දුක්ඛ නිරෝධ තණ්හාව නැතිව දුක් නැති වෙනවා මේ වටනකම් යුක්ත නිමිත්ත ස්කන්ධ මත බැහැරුවේ නැත්නම් පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙනවා උපාය ස්කන්ධ ටික
උපාදානයේ පතිත නොවෙන්න උපාදානයේ ස්කන්ධ ටිකට පතිත නොවෙන්න පින්කට යුතුයි. ඒ නිසා කය කෙරෙහි සිය පිටවාගෙන කයේ ඇත්ත බලන උපාදානයේ ඇති නොවි පතිත නොවෙන්න උපාදානයේ හිත තබලා මෙනෙහි කරනවා කය කෙරෙහි පතිත නොවෙන්න උපාය. ඒ අවබෝධයයි සතර සතිපට්ඨාන වඩන හයිය කොට එන්නේ. කය කෙරෙහි සිය තබාගෙන මෙනෙහි කරන්ද එහෙම හිත තබාගෙන මෙනෙහි කරන්නේ ඇයි කියන උත්තරේ තියෙනවා මේකේ. මේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියට උකට ආශ්‍රය ගෙවෙන්නේ මිසක කය කෙරෙහි හිත තබාගෙන කරන වීර්යයට නෙවෙයි. ඒ වීර්ය කය කෙරෙහි හිත තබාගෙන මෙහෙම වීර්යයකට යුක්ති ඇයි කියන මේ අවබෝධයට ආශ්‍රය වෙන්නේ. ඒ හින්දා ඒ අවබෝධයටයි සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඕකටමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා දුන්නා. සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨානෙත් කියලා දෙනවා. ඒකෙද විශාල වෙනසක් තියෙනවා. තව ඔයගොල්ලෝ දන්නවා ශේෂ්ත්‍රයට වඩා ඒකේ ලොකු වෙනසක් තමයි තියෙනවා. උපරිමයෙන්ම අසනීපුම කලන කමේ දවස පුරාවට මට කරන්න පුළුවන් ටික මම කියලා දෙනවා. මේ වටාපත මම මෙහෙම පෙන්නුවොත් මම පෙන්නුවට වැඩක් නැහැ. ඕගොල්ලෝ පිටියේ පැත්ත හෝ අහක බලාගෙන හිටියොත් පේන්නේ නැහැ. ඕගොල්ලෝ හොඳට බලාගෙන නමුත් මම වටාපත පෙන්නුවේ නැත්තම් ඒක පේන්නේ නැහැ. මමත් වටාපත පෙන්නනවා. ඕගොල්ලෝ බලාගෙන හිටියොත් පේනවා. හොඳ වමනාවෙන් ඕගොල්ලෝ බණ ඇහුවා දුක් නිවන මාවතකේ දේශනාව තුල නැත්තම් ඒක ඕගොල්ලන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දේශනා කරන දේශකයන් වහන්සේ මොනතරම් වමනාවෙන් කරුණාවෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න හැදුවත් ඕගොල්ලෝ ඉදිහැ බලන්න නැත්තම් අහන්න නැත්තම් ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. දේශනාවත් මනාමයි ශ්‍රවණියත් මනාමයි. උනොත් ඒකාන්තයෙන් මේ ධර්ම අවබෝධ වෙනවා. ඒවත් හොඳට මතක තබාගෙන දැන් හැමදෙනාම ගිහලා දාන්නේ වළඳලා එක මාර්ග විතර වගේම මම වෙලාවක් කරන මට ටිකක් අමාරුයි. මහවස භාවනා කරන්න හැටි සතිපට්ඨානේ වඩන හැටි කියලා කියනවා. හොඳයි කියලා.